මානව සංහතියේ අභිවෘද්ධිය උදෙසාම විකසිත වන වගයි. අයිබෝන් ලෑබර උදරුවට ධාරා විදුතේ පාඩමේ නැත්නම් ධාරාව පාඩමේ මුල්ම දේශනේ තමයි අපි මේ ආරම්භ කරන්නේ. මේදී කල වශයෙන් මතක් කිරීමක් කරන්නේ විශේෂයෙන්ම අපේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියීම සඳහා අවශ්‍ය වන කොටස් කල වශයෙන් මතක් කිරීමක් කරනවා. කටහඬ ලබා දීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ කීප විටක් මේක නරඹලා හරි ඔබට අවශ්‍ය සටහනක් ඔබ සකස් කරගන්න යුතු වෙනවා. හොඳයි. දල වශයෙන් කවුරුවෙන් ධාරාව මොකක්ද කියලා හොත් ඔබ කියන්නේ. ආරෝපණ ප්‍රවාහය. ආරෝපණ ගලයමක්. ධාරාව. අර්ථ දක්වන්නේ කොහොමද කියලා අපි හවුත් ධාරාව අපි අර්ථ දක්වන්නේ. ආරෝපණ ගලයමේ ශීඝ්‍රතාව. ආරෝපණ ගලායාමේ ශීඝ්‍රතාව. ඒ නිසා අපිට පුළුවන් මුල්ම කොටස හැටියට කිසියම් සනායකයක් කරා ගලා යන ධාරාවයි කියන්න පුළුවන්. කිසියම් කාලයකදී ගලා ගිය ආරෝපණයේ තියෙන කාලය කියන්නේ. යනවායි සමානයි කිව්වෙදීව ටී කියලා අපිට කියන්න පුළුවන්. ඒතරේ තමයි ධාරාව සඳහා මූලික අර්ථ දැක්වීමේ සඳහා ඒකකයේ කූලෝම් තප්පරයට වෙනවා. කූලෝම් තප්පරයට කියන එක අපි ඇම්පියර් කියලා කෙටි කරගන්නවා. අතොස්ම ධාරාව කියලා ගලන්නේ මොකක්ද? ධාරාව කියලා කරන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාව. ඉලෙක්ට්‍රෝන කදම්බය. කිසියම් විදුලි සංනායකයක් කරා ඉලෙක්ට්‍රෝන කදම්බයේ මේ දිශාවට ගමන් කරනකොට ඊට ප්‍රතිවිරුද්ධ අතර තමයි ධාරාව පවතිනවා කියලා සලකන්නේ. ඒ ධාරාව ලකුණු කරන්නේ ඉලෙක්ට්‍රෝන චලනයේ වල දිශාවට ප්‍රතිවිරුද්ධ අතර. එකක් මතක තබා ගන්න ඕනේ. ඔක සස්පෙලෙන් පස්සේ නම් තාක්තික සහ තාක්තික ධාරා දෙකක් හැටියට අපි ඉගෙන ගන්න ඕන. සස්පෙලට ඒක තරම් දෙයක් නැහැ. තාක්තික ධාරාව සහ තාක්තික ධාරාව නමුත් කෙසේ වෙතත් ඉලෙක්ට්‍රෝන සංනායක හරහා යම් පැත්තකට යනවාද ඊට ප්‍රතිවිරුද්ධ අතර තමයි ධාරාව අපි ලකුණු කරන්නේ. ඒක ධාරාව ලබා ගන්න ආකාරය පිළිබඳව අපිට විවිධ උදාහරණ දෙන්න පුළුවන්. ඒවා අපි පාඩම් මාලාවල සාකච්ඡා කරනවා. අපි මේ අපේ කාලයක් තුළ තත්ත්ව 10ක් තුළ ඉලෙක්ට්‍රෝන 25ක් යනවා කියලා. ඒක ධාරාව වෙන්නේ ඉලෙක්ට්‍රෝන 25 වැඩි කරන්න වෙනවා. ඉලෙක්ට්‍රෝනික ආරෝපණය ඉලෙක්ට්‍රෝනයක් තතු ආරෝපණය 1.6 වැඩි කිරීම 10 ධාරාවක්. එයාට අපිට පුළුවන් තත්පර 10 තුළ ගලා තිය ආරෝපණ ප්‍රමාණය හොයන්න. එයාට අපිට පුළුවන් ධාරාව ලබා ගන්න. ඊට අමතරව අපි ධාරාව සංනායකයක් කරා ගලා යන්න හේතු වෙන්නේ මොකක්ද කියලා බලමු. හේතු වෙන්නේ විභවාන්තරය. යම් කිසි සංනායක හරහා අපි විභවාන්තරයක් ලබා දුන්නොත් ඒ විභවාන්තරය නිසා තමයි ඒ සංනායකය හරහා ඉලෙක්ට්‍රෝන ධාරාව ගලාගෙන යන්නේ. මේ ධාරාව කියන්නේ. ඒ නිසා විභවාන්තරය තමයි ධාරාව ජනනය කරන්න හේතු වෙන්නේ. හැබැයි ඒ සංනායකය තුල විභවාන්තරයක් සංනායකය හරහා ලබා දුන්නාම ජනනය කරන ධාරාව තීරණය කරන සාධකයක් ඉන්නවා. එයාට අපි කියනවා ඒ විද්‍යුත් ප්‍රතිරෝධය කියලා. ඒක අපි R වලින් සංකේතවත් කරනවා. ඒකට R කියන්නේ ඒ සංනායකයේ විද්‍යුත් ප්‍රතිරෝධය. හරි. එතකොට අපි බලමු මුලින්ම විදක්තොත් මේ වගේ සංනායකයක් අපි ගත්තා. ඉක්මනින් පැහැදිලි කරන්න ඔයාලට අවශ්‍ය නිසා මම මේ සංනායකයේ දිගේ කියලා ගන්නවා. මේක හරස්කර ශේෂ්ඨ ඵලයේ කැපිටල් A කියලා ගන්නවා. රයිට්. මේක ඇතුලේ විභවාන්තරයක් සැකෝපුවම ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගලාගෙන යන්නේ යම් කිසි B වේගයකින් කියලා අපි හිතමු. ඒ ඉලෙක්ට්‍රෝන ප්ලාවනය වන වේගය නැත්නම් ගලා යන වේගය V. යාව පාලනය කරන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි දෙකලවර හරහා තියෙන විභවාන්තරය. අනික තමයි සංනායකයේ හරස්කර වර්ගඵලය. හොඳට මතක තියාගන්න. දෙකලවර හරහා විභවාන්තරයේ සහ සංනායකයේ හරස්කර වර්ගඵලය තමයි ඉලෙක්ට්‍රෝන ප්ලාවනය වන වේගය තීරණය කරන්නේ.
ඒත් එක්කම මේ සනායක ඇතුලේ අපි ඝන මීටරයක පරිමාවක් ගත්තොත් ඒ ඝන මීටරයේ පරිමාව තුල තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ගන්න. නිදහස් ඉලෙක්ට්‍රෝන ගන්න. නිදහස් ඉලෙක්ට්‍රෝන ගන්න. අපි ඒකට කියන ඉලෙක්ට්‍රෝන ඝනත්වය කියලා. වෙන විදිහකට කිව්වොත් ඉලෙක්ට්‍රෝන ඝනත්වය. එතකොට අපි ඒකෙන් කියලා ගන්නවා ඝන මීටරයක පරිමාව තුල තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ගන්න. ඒක නැත්නම් ඉලෙක්ට්‍රෝන ඝනත්වය අපි කියලා ගන්නවා. එකම දැන් ඔබට මම කිව්වා ඉලෙක්ට්‍රෝන ගමන් කරන පැත්තට ප්‍රතිවිරුද්ධ අතට ධාරාව යන්නේ. ඒක ධාරාව අපේ පැත්තට අයින් කරලා බලනවා. හොරයි. දැන් ගෙන අහගෙන ඉන්න සමීකරණයක් ගන්න යන්නේ මේ ධාරාව සමග. ඔය හිතන්න මේ ස්ථානයේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් මේ ස්ථානයට යාමට ගත වන කාලය ගැන. මේ ස්ථානයේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් මේ ස්ථානයට යාමට ගත වන කාලය T කියලා ගත්තොත් T කාලය සමාන වෙනවා ඉලෙක්ට්‍රෝනය ගමන් කරපු දුර L බෙදීම ඉලෙක්ට්‍රෝනීය වේගය. මේ කිලෝමීටර් ඉලෙක්ට්‍රෝනයක් එහා කිලෝමීටර් යාමට ගත වන කාලය L බෙදීම වේ. ඔය කාලය තුල මේ ස්ථානයේ තිබුණු ඉලෙක්ට්‍රෝනය මෙතෙන්ට යන කාලය තුල මේ සන්නායකයේ තිබුණු සියලු ඉලෙක්ට්‍රෝන මේ හරස් කර පසු කරමින් මෙහාට යනවා. මේක ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් තියෙනවා. ඒ නිදහස් ඉලෙක්ට්‍රෝන සියල්ලම මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනය මෙතෙන්ට යද්දී මේකේ රැඳිලා තිබුණු සියලුම ඉලෙක්ට්‍රෝන මේ ස්ථානයේ පසු කරමින් එහාට යනවා. අපි බලමු T කාලය තුල මෙන්න මේ හරස් කර හරහා මෙන්න මේ හරස් කර හරහා ගලන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. right? ගලන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කොච්චරද? ඒක මේක ඇතුලේ රැඳිලා තිබුණු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට සමානයි. එවනම් මේක ඇතුලේ රැඳිලා තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අපි හොයන්නේ කොහොමද? මේකේ පරිමාව හරස් කළ ඒ වරකයට සමානයි පරිමාව. ඒකක පරිමාවක තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ගන්න. යනුව L වරක් M තමයි. මෙන්න මේ හරස් කළ හරහා මේ කාලේ T කාලේ ඉඳලා ගිය ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. අපි ඊට පස්සේ බලමු T කාලේ ගලා ගිය ආරෝපණ ප්‍රමාණය. ගලා ගිය ආරෝපණ ප්‍රමාණය. ඒක සමානයි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. අපි එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය කරනවා. ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය වැඩි කරපුවා T කාලෙදී ගලා ගිය ආරෝපණ ප්‍රමාණය. ඒ නිසා අපිට පුළුවන් ධාරාවය හරිද? I සමානයි Q විදීම T මේකට සම්බන්ධතාවය. එහෙනම් T කාලෙදී ගලා ගිය ආරෝපණ ප්‍රමාණය A L වරක් ඉනි මොකද ගන්න? ගතපු කාලය වල T. එවනම් අවසානයේදී අපිට පුළුවන් I සඳහා සම්බන්ධයක් ගන්න L N T T වෙනුවට L බෙදීම V ආදර්ශ කරනවා. I සමානයි N වාක්‍ය සම්බන්ධතාවයක් අපිට මේ සම්බන්ධතාවය වෙන සාකච්ඡා කරනකොට ගොඩක් වෙලාවට ප්‍රශ්න වලින් සාකච්ඡා කරනවා. අතිවිශාල ප්‍රමාණයක ඒකකයක් තාමත් කෙටි කාලයක් තුල කිරීමේදී අවශ්‍ය ප්‍රමාණයට සාලාසිරුතාවය. ඒ සමේ දේශනයේ එකවරම ඔබට තේරෙනවා. ඔබ නැවත බලන්න. ඒකට අවශ්‍ය සටහනක් ඔබ සටහන් කරගන්න වෙනවා. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. යාළුවයි සමානයි N වාක්‍ය සම්බන්ධයක් ඔබට ලැබෙනවා. මේක සමහර විට ඔබ වෙනත් විදිහට ගන්නවා ඇති. කෙසේත් E කියන්නේ ඉලෙක්ට්‍රෝන ආරෝපණය, N කියන්නේ සන්නායකය තුළ නිදහස් ආරෝපණ කරනවා. V කියන්නේ ඉලෙක්ට්‍රෝන ගලන වේගය, කැපිටල් A කියන්නේ හරස්කර ශේෂකය. මේ V කියන සාධකය තීරණය කරන ඉලෙක්ට්‍රෝන ගලන සාධකය තීරණය කරන
වේගයේ තීරණය කරන සාධක දෙකක් තියෙනවා සන්නායකයේ දෙකලවර හරහා සපයන විභවාන්තරය සහ මෙන්න මේ හරසක විශේෂණය. එතකොට මම හිතන්නේ මේක තමයි ප්‍රබලව අපිට පාවිච්චි කරන්න සිතාතේ. right. හොඳයි. අපි ඊළඟට යනවා සාකච්ඡා කරන්න. සන්නායකයක් කරා යම්කිසි විභවාන්තරයක් ලබා ඒ තුලින් ගලන ධාරාව පිළිබඳව කතා කරන්න යනවා. අපි හිතමු මේ තියෙන විද්‍යුත් සන්නායකයක්. මේ විද්‍යුත් සන්නායකේ හරහා අපි යම්කිසි විභවාන්තරයක් V වෝල්ට් වලින් ලබා දෙන විභවාන්තරයක් තියෙනවා. ඒ විභවාන්තරේ ද්‍රවීයතාව මේ පැත්ත ගන්න මේ පැත්ත රිලේ කියලා හිතුවොත් මේවා බේසික් මේවා හරියටම උඩට ගන්න නැත්නම් බයි කරන්න බෑ. ධාරාව යන්නේ ධනාග්‍රේ ඍණාග්‍රේ පැත්තට. ඒ කියන්නේ සන්නායකේ හරහා මේ පැත්තට. ධනාග්‍රේ බලපාන්නේ මේ පැත්තට, ඍණාග්‍රේ බලපාන්නේ මේ පැත්තට. ඒ නිසා සන්නායකේ හරහා ධාරාව මේ පැත්තට යනවා. ඒ ගලායන ධාරාව ඕම් නියමය අනුව කියනවා. ඕම් නියමය අනුව කියනවා. මෙයි අනුලෝම සමානුපාතිකයි දෙකලවර හරහා සපේන විභවාන්තරය. උසාව. අයම්ලෝම ඇත්තටම අපි සාකච්ඡා කරන්නේ කෙටිසක්. right. අයම්ලෝම සමානුපාතිකයි විවෙන. එතකොට අපි මේක සමීකරණයක් බවට පත් කිරීම සඳහා කොයි පැත්ත හරි නියතින් වෙන්න කරනවා. මේ පැත්ත නියතින් වෙන්න කරනවා. එතකොට I වරකාර R කියන්නේ නියතේ සමාන කරන්න පුළුවන් වේග. ඒ නිසා අවසානයේදී V සමානයි. IR කියන්නේ ඕම් නියමය. විද්‍යාගාරයේදී ඕම් නියමය සනාථ කිරීම. සනාථ කරන ප්‍රායෝගික පරීක්ෂණ. අපි ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සකස් කරලා තියෙන වෙනම වැඩසටහනක් තියෙකට අනිවාර්ය කරනවා. ඒක ඔබට ගැටලුවක් වෙන්නේ නැහැ. ප්‍රායෝගික පරීක්ෂණ වැදගත් වන 35 ප්‍රමාණයක් 35 ප්‍රමාණයක් අපි සාකච්ඡා කරනවා. ඊට පෙර ආතු මේ තියරි ටික හරියට සම්පූර්ණ මාස 4ක් තුල ඒ නිසා තමයි අපි මේක මේ විදිහට කරගෙන යන්නේ. ඒතර මේකෙන් මේක සත්‍ය වන්නේ උෂ්ණත්වයේ වැනි වෙනත් භෞතික රාශි උෂ්ණත්වය වැනි වෙනත් භෞතික තත්ත්වයන් වෙනත් භෞතික තත්ත්වයන් නියත විදිහට තමයි මෙන්න මේ ඕම් නියමය සත්‍ය වන්නේ. මතක තියාගන්න. මේ ඕම් නියමය සත්‍ය වන්නේ උෂ්ණත්වයේ වැඩි වෙනත් භෞතික තත්ත්වයන්. ඒ කියන්නේ ධර්මයේ දිග පළල උස ඒවා වෙනස් වෙන්න බෑ. සන්නායකයේ ද්‍රව වෙන්න බෑ. තියෙන භෞතික අවස්ථාවෙම තියෙනවා. ඒවා උෂ්ණත්වයේ වෙනස් වෙන්න බෑ. ඉවෙන්දී තියෙනවා තමයි මේ V අනුලෝම සමානුපාතිකයි R කියලා ඕම් නියමය පිළිගන්න පුළුවන්. ඒ නිසා ඔබ හිතනවා මේ නැවත බලලා කිරිසතහනක් ගහගන්න නම් ඒක මාර ශක්තිමත් උපරිම ශක්තිමත් කිරිසතහනක් වෙයි. අවුරුදු ගානක් මාස ගානක් පාඩම් කරනවට වඩා බැලුව ඒක. right. හොඳයි. එබනම් අපි බලමු මේ R කියන ඉක්ලාන් කියන නම මොකක්ද? එයා කියන්නේ විද්‍යුත් ප්‍රතිරෝධය. විද්‍යුත් ප්‍රතිරෝධය. ඒකේ තමයි ඕම්. දැන් මෙතන ගත්තාම ඕම් කියන එකේ ගත්තාම වෝල්ට් ඇම්පියර් එක කියලා V බෙදීම I සමාන R නිසා වෝල්ට් ඇම්පියර් එක තමයි අපි කෙටි ඕම් කියලා කියන්නේ. මේ ඕම් නියමයේ සම්බන්ධ කතාව තමයි අපි මෙතන ආකාරයට නිමාවේ. එතකොට සන්නායකයක් කරා අපි ප්‍රස්ථාරයක් යනකොට විභවාන්තරයේ ධාරාවයි එක්ක මුල් ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් ලැබෙන්න ඕන. සන්නායකයක් කරා අපි විභවාන්තරයේ ධාරාව වෙනස් කරමින් ප්‍රස්ථාරයක් යනකොට මුල් ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් ලැබෙනවා. එවැනි සන්නායක වලට අපි කියනවා ඕමික සන්නායක කියලා. සමහර සන්නායක කියනවා ඕමික සන්නායක නොවන ඒවා.
සුපිරි සන්නායක, අර්ධ සන්නායක, පරිවාරක වගේ දේවල් ඕමික සන්නායක නෙවෙයි. ටන්ස්ටන් බල්බ් එකක් වයරක් ගත්තත් අපි දන්නවා ඒක ඕමිකයි කියලා අපිට හිතන්න බෑ. මොකද ඒකේ උෂ්ණත්වය වැඩි වෙනකොට R කියන සාධකය වෙනස් වෙනවා. ඕම්නියමේ අනුව කියනවා R නේත්‍ර තියෙන නම් උෂ්ණත්වය නේත්‍ර තියෙන ඕනේ කියලා. ඒ නිසා ඕම්නියමේ සත්‍ය වෙන නම් උෂ්ණත්වය නේත්‍ර තියෙන ඕනේ කියලා. right. ඊට පස්සේ කතා කරන්නේ නෙමෙයි R කියන සාධකය කොහොමද උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන්නේ කියලා. මානත් එක්ක වෙනස් වෙන්නේ. right. වැඩි වීකින් යනවා. හැබැයි අවශ්‍ය ඔක්කොම දේවල් කෙරීගෙන යන්න. දැන් මේ ටිකට අදාළ දේවල් අපි පේපර් ක්ලාස් එකේදී හරි ගස්සා. ඒක ගන්නවා. පේපර් ක්ලාස් එකට පේපර් එක අදාළව දවල් උලාටිකට කියලා ලැබෙනවා. අදාළ හවස 6 ඉන්න රැඳුල හවෙනවා. පේපර් එක සාකච්ඡා කරලා මේ සතියේ දාපු සිද්ධාන්ත කොටස් වලට අදාළව ඔබට මේ පේපර් එකෙන් තමයි අවශ්‍ය ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. ඉතින් මේක තනියෙන් මේක දිහා බලලා මේක උදාහරණයක් ගන්න බෑ. උදාහරණ සමහර විට මම මාළුවෙක් හදයි. නමුත් සියල්ල මේකෙන් කරන්න බෑ. එතකොට බලමු R වෙනස් වන ආකාරය. ඇත්තටම R වෙනස් වන ආකාරය කියන්නේ සන්නායකයක R වෙනස් වන ආකාරය. ඒක මතක තියාගන්න. විද්‍යුත් සන්නායකයක R වෙනස් වන ආකාරය. ක්‍රමවේද දෙකකට දාන්න පුළුවන්. එකක් මේ විදිහට. අනිත් එක පළවෙනි තමයි. ඒකේ දිග බලන උස්වාම R වෙනස් වෙනවා. ඒක රෝ L විදිහින් A කියන සම්බන්ධයෙන් අපිට හොයන්න පුළුවන්. L කියන්නේ සන්නායකයේ දිග, කැපිටල් A කියන්නේ හරස්කර ශීර්ෂඵලය, රෝ කියන්නේ විශිෂ්ට ප්‍රතිරෝධය, R කියන්නේ ප්‍රතිරෝධය. ඒ කියන්නේ සන්නායකයේ L දිග. එතකොට හරස්කර වර්ගඵලය කැපිටල් A, right. රෝ කියන්නේ විශිෂ්ට ප්‍රතිරෝධය නැත්නම් ප්‍රතිරෝධතාව, right. එතකොට R කියන්නේ විද්‍යුත් ප්‍රතිරෝධය. එතකොට මේ විදිහට තමයි සන්නායකයක් දිග පළල උස මාන වෙනස් වෙනකොට ඒ සන්නායකය හරහා විද්‍යුත් ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ගොඩක් ගණන් වෙනවා මේකේ සම්බන්ධය පාවිච්චි කරලා. හරස්කර පික්චර් සන්නායකයක, දිග පික්චර් සන්නායකයක ප්‍රතිරෝධය පික්චර් නම්. දිග පික්චර් වෙනකොට හරස්කර පික්චර් ප්‍රතිරෝධය පික්චර්. ඒක රෝ වෙනස් වෙන්නේ නැහැ. රෝ වෙනස් වෙන්නේ අනිවාර්යයෙන්ම ඒක පදාර්ථය. පදාර්ථය හා උෂ්ණත්වය මත තමයි රෝ වෙනස් වෙන්නේ. එකම පදාර්ථය පාවිච්චි කරනවා නම් එකම උෂ්ණත්වය තියෙනවා. රෝ වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අපි මේ කතා කරේ මානාව සන්නායකයක ප්‍රතිරෝධය වෙනස් වෙන හැටි. ඊළඟට අපි කතා කරනවා උෂ්ණත්වය අනුව සන්නායකයක ප්‍රතිරෝධය කොහොමද වෙනස් වෙන්නේ කියලා. උෂ්ණත්වය අනුව උෂ්ණත්වය අනුව සන්නායකයක ප්‍රතිරෝධය වෙනස් වෙන සම්බන්ධයක් තියෙනවා. R සමානයි R not වරක් ගන්න ඇල්ෆා තීටා කියලා. දැන් අපේනවට තීටා කියන්නේ උෂ්ණත්වය. ඇල්ෆා කියන්නේ අපිසිනියයක්. ඒ පදාර්ථය මත තියෙන දෙයක්. R not කියන්නේ සෙල්සියස් බිඳුවේ ප්‍රතිරෝධය. R කියන්නේ තීටා උෂ්ණත්වයේ ප්‍රතිරෝධය. මෙතන R තීටා කියලා. යනු මේ සමීකරණයෙන් අපිට ගන්න පුළුවන් විවිධ උෂ්ණත්වවලදී සන්නායකයක ප්‍රතිරෝධය. එතකොට මේකෙදි ඉතා පැහැදිලි R not කියන්නේ කවුද කියලා කියන්න. මතක තියාගන්න සෙල්සියස් බිඳුවේදී ප්‍රතිරෝධය. මාරක සෙල්සියස් බිඳුවේදී ප්‍රතිරෝධය. ඉතින් සෙල්සියස් බිඳුව. මොකද ටිකක් සමහර අය වරද්ද ගන්න පුළුවන් මේ කොටස මේක ගත්තාම මේ අර ප්‍රසාරණ සමීකරණය වගේ ඒ සමානයි L not කරක් එක තරයි ඩීට වගේ. ළමයි හිතනවා මේ R not කියන්නේ ආරම්භක ප්‍රතිරෝධය නෑ. හරි. ඒතර R තීටා කියන්නේ තීටා සෙල්සියස් ප්‍රතිරෝධය. එතකොට අපි ඇල්ෆා කියන්නේ ප්‍රතිරෝධය. උෂ්ණත්ව සංකේතය. උෂ්ණත්ව සංකේතය. තීටා කියන්නේ සෙල්සියස් වලින් උෂ්ණත්වය. මේවා ළමයි තීරි කරන අතර පන්තිවල ගොඩක් වෙලාවට
සාකච්ඡා කරනවා මේ මෙහා මේ කොටස විනායි අභ්‍යාස සහ උදාහරණ සමග ඔබට දැන් වෙලා තියෙන දේත් එක්ක ප්‍රසිද්ධ වෙනවා මේ දේශන නැවත බලලා මේ සඳහා සූදානම් වෙන්න සිද්ධ වෙනවා නැවත බැලීමෙන් ඔබට පුළුවන් සටහනක් සකස් කරගන්න. ඒ සටහන තමයි ඔබට වැදගත් වෙන්නේ විභාග සඳහා අවශ්‍ය ජයග්‍රහණය ලබා ගන්න. අනිත් ඔක්කොම පැත්තට තියලා මේකෙන් යන්න. මොකද අපිට මෙහෙම කරන්න උනේ ළමයි අපි ඉල්ලීමක් කරා. සමහර ළමයින්ට ඇත්තටම මේ නෑ කියලා මේ නොට්ස් ඒ නිසා එයයි අපි මේ කතා කරේ. ඒතර මේකට ඉංග්‍රීසියෙන් කියනවා resistivity. Right? This one is resistivity. To the power. Right? And cross section, length, electrical resistance. How we can write the conductivity now? Conductivity can සන්නායකතාව. සන්නායකතාව මම මෙතන ලියන සිග්මා. ඒක ඔයගොල්ලෝ සඳහන් කරගන්න. ඒකයට රෝට සමාන වෙනවා. රෝට කියන්නේ මෙන්න මේ ප්‍රතිරෝධතාව. ඒ නිසා සන්නායකතාව. මෙයාට කියන්නේ විද්‍යුත් සන්නායකතාව. විද්‍යුත් සන්නායකතාව ඒකයට ප්‍රතිරෝධතාවට සමාන වෙනවා. කවුරු කෙනෙක් විද්‍යුත් සන්නායකතාව ගැන අහුවොත් අපිට ප්‍රතිරෝධතාවය කියන්නේ හරියට මේක හරිය නෑ නමුත් පාවිච්චි කරලා අපිට හොයන්න පුළුවන්. right. හරි. අපි ඊළඟට කතා කරනවා පරිපථයක ප්‍රතිරෝධ ගණනාවක් සම්බන්ධ වෙලා තියෙනවා. විභවයේදී ඇති ආකෘතික හරහා ඒ පරිපථයේ සමග ප්‍රතිරෝධය ලබා ගන්න කොහොමද කියන්නේ? සමග ප්‍රතිරෝධය කිව්වහම සමග ප්‍රතිරෝධය හොයන්නේ ඇයි කියලා ළමයි මයින් අහන්න පුළුවන්. සමග ප්‍රතිරෝධය හොයන්නේ අර සපේන විභවාන්තරයේ මගින් පරිපථයට ඇද ගන්න මුළු ධාරාව හොයන්න. අපි හිතමු යම් කිසි පරිපථයක දී ඇති ආකෘතික කරා සමග ප්‍රතිරෝධය ඔක්සියයි කියලා. කියන්නේ සමග ප්‍රතිරෝධය කියන එක මේ ආකෘතික හරහා හේවුවොත් විලාගයක් මේ ආකෘතික හරහා හේවුවොත් විලාගයක් මේ ආකෘතික හරහා හේවුවොත් පරිපථයේ විලාගයක්. අපි ගොඩ ආකෘතික මත පරිපථයේ සමග ප්‍රතිරෝධය තියෙනවා. ඒතර මොන ආකෘතික මතද අපිට හොයන්න ඕන? විභවය, බාහිරින් විභවය, විද්‍යුත්කාමක බලයක් නැත්නම් විභවයක් ලබා දෙන ආකෘතික හරහායි හොයන්න. අපි හිතමු එහෙම හේවුවාම ඒ පරිපථයේ සමග ප්‍රතිරෝධය 100යි. අපි වෝල්ට් 10ක විභවාන්තරයක් ලබා දුන්නොත් ඔය ආකෘතික ඇතුළට ගන්න කරන්ට් එක අනිවාර්යයෙන් වෝල්ට් 10 අර ඕම් සීන් විදුහා වෙන්නේ දශමිකක්. එනේ මේ සමානයි අර්ථය. V වෝල්ට් 10යි R ඕම් සීයි මේ සපේන ආකෘතික හරහා සමකයේ 100ක් වෙනකොට V සමානයි IR දැන් පරිපථයේ. එනේ මේ බෙදීම R I සමානයි. V 10යි R 100ක් වෙනකොට ඇතුළට ගන්න මුළු කරන්ට් එක. ඇතුළට ගන්න කරන්ට් එක මුළු එක සම්පූර්ණ කරන්ට් එක දශමිකක් තියෙනවා. මේ උදාහරණයක්. ඊට පස්සේ දශමික තමයි තියෙන අතුවල බෙදි අපි දැන් කතා කරමු හදන්නේ. ඒව කොහොමද බෙදි යන්නේ සහ සමග ප්‍රතිරෝධය කොයි විදිහටද අපි හොයන්නේ කියලා. ඒක සමග ප්‍රතිරෝධය කියන්නේ මොකක්ද කියලා කවුරුහරි අහුවොත් අපි කියන්නේ වෙන්නේ. පරිපථයක ප්‍රතිරෝධ ගොඩාක් තියෙනකොට ඒ ප්‍රතිරෝධ සියල්ලගෙන්ම කෙරෙන කාර්යභාරය right කාර්යභාරය කරන්න පුළුවන් තනි ප්‍රතිරෝධයකට අපි කියනවා ඒ පරිපථයේ සමග ප්‍රතිරෝධය කියනවා. ඒක අපි සමග ප්‍රතිරෝධය ගණනය කරන ආකෘතික මත තීරණය කරනවා. යම්කිසි පරිපථයක මේ ආකෘතික හරහා සමග ප්‍රතිරෝධය නෙමෙයි මේ ආකෘතික හරහා වෙනස් වෙනවා. අපි පරිපථ ප්‍රතිරෝධ ගණනාවක් තියෙනවා. ඒ ප්‍රතිරෝධ සියල්ලකින්ම කාර්යභාරය ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන් අර අපි අදාළ ආකෘතික හරහා තනි ප්‍රතිරෝධයක් ඇහුවොත් යම් එකකින් කරන්න පුළුවන්. ඒ තනි ප්‍රතිරෝධෙට තියෙනවා පරිපථයේ සමග ප්‍රතිරෝධය කියනවා. ඒ සමග ප්‍රතිරෝධය සෙවීමේ ප්‍රධාන ක්‍රම කීපයක් තියෙනවා. ප්‍රධානම ක්‍රම කීපයක්. ඒ සමහර ඒවා ඉතාමත් ප්‍රාථමික මට්ටමේ ක්‍රම. ඊට පස්සේ තව ටිකක් ඉස්සරහට ගියහම ටිකක් සංකීර්ණ මට්ටමේ ක්‍රම තියෙනවා. අපිට මේ දේශනෙන් කතා කරන්න පුළුවන් මේ ප්‍රධාන ක්‍රම දෙකක්. ඒක තමයි. අපි බලමු මොනවද පළවෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමය තමයි
ප්‍රතිරෝධ දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ වන අවස්ථාව. ශ්‍රේණිගතව සම්බන්ධ වන අවස්ථාව. right? ශ්‍රේණිගතව සම්බන්ධ වීම. ඒක සීරීස් කනෙක්ෂන් එකක් අපි කියනවා. ශ්‍රේණිගතව සම්බන්ධ වීම. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ප්‍රතිරෝධ දෙක ශ්‍රේණිගතව සම්බන්ධ. මේ ප්‍රතිරෝධය R එකයි මේ ප්‍රතිරෝධය R දෙකයි. ප්‍රාප්ත කියනවා මේ ප්‍රතිරෝධ දෙක ශ්‍රේණිගතයි කියලා. ඇයි? මේක හරහා එන ධාරාවමයි මේක හරහා යන්නේ. එහෙනම් කවුරු කෙනෙක් ගැහුවොත් ප්‍රතිරෝධ දෙකක් ශ්‍රේණිගතයි කියන්නේ මොකක්ද? ප්‍රතිරෝධ ටිකක් ශ්‍රේණිගතයි කියන්නේ මොකක්ද කියලා අපි දෙන්න තියෙන උත්තරේ තමයි. ඒ ප්‍රතිරෝධ සියල්ලකින්ම යන ධාරාව සමානයි. එතකොට ඒ ප්‍රතිරෝධ එකක් කියනකොට අනික සම්බන්ධ වෙලා තියෙන්නත් ඕන. නැත්නම් ශ්‍රේණිගතව යන්නේ එකක් කියනකොට අනික සම්බන්ධ වෙන්නත් ඕන. ඒ ප්‍රතිරෝධ සියල්ලකම යන ධාරාව සමාන වෙන්න. එහෙනම් වැදගත්ම දේ තමයි ශ්‍රේණිගත සම්බන්ධයේදී අනිවාර්යෙන් ධාරාව පොදුයි. අපි බලමු A හා B හරහා මේ කාර්යය ඉෂ්ට සිද්ධ වෙන තනි ප්‍රතිරෝධය කවුද? මෙන්න මෙයාට අපි කියනවා මේ දෙන්නගේ සමකය කියලා. එහෙනම් මේ දෙන්නගේ සමකය මෙයා නම් මේ දෙන්නා පරිපත්‍යයේ ඉන්න වෙලේ මෙයා මගින් තනියෙන් කරගන්න පුළුවන්. මේ දෙන්නා පරිපත්‍යයට ඇතුල් කරගත්ත ධාරාව I මෙයා ඇතුල් කරගන්න ඕන. ඒ සරසමයි ප්‍රතිරෝධ දෙක මගින් කරන කාර්යභාරය පැහැදිලිව ආර්කින් කෙරෙන්නේ. එහෙමනම් අනිවාර්යෙන් ආර්ය ඇතුළට ගන්න ධාරාවක් I වෙන්නේ. ඒ දෙකම අනිත් පැත්තෙන් ගන්නවා. මේ ප්‍රතිරෝධයේ හරහා තියෙන විභවාන්තරය. ඒක මේ ලක්ෂ්‍ය දෙක අතර විභවාන්තරය V1 නම් මේ ලක්ෂ්‍ය දෙක අතර තියෙන විභවාන්තරය V2 නම් සමකය හරහා විභවාන්තරය V1. මේ ලක්ෂ්‍ය දෙක හරහා මෙතෙන්දි ක්‍රියාත්මක වූ විභවාන්තරය V1 සහ V2 එකතු වෙන නිසා සමකය හරහා විභවාන්තරය V1 දාන විදිහට වෙන්නේ. ඒක තමයි මේ ප්‍රතිරෝධය මේ දෙකට සරසම වෙන්නේ. ඇයි? මේ දෙක ගලවලා මෙහායි කරපුවම ගන්න කරන්ට් එකයිමයි. මේ දෙන්න එකතු වීමෙන් සෑදුණු A හා B හරහා මුළු විභවාන්තරයේ V1 දාන V2 දැන් තනියෙන් මෙහා හරහා තියෙනවා. දැන් අපිට පුළුවන් R1 හරහා R1 V සමානයි කියලා. දැන් මාම විභවාන්තරයේ V1යි ධාරාව Iමයි ප්‍රතිරෝධය R1යි නම්බර 1යි. ඒ වගේම අපිට පුළුවන් R2ට දාන්න right R2ට හරි R2ට දැම්මා. V2 තමයි R2 හරහා විභවාන්තරේ. You can see the potential difference is V2. The flowing current is I, that is common, I is common, and the resistance is R2. Here we do the second equation. So අපිට පුළුවන් මේකටත් දාන්න ඕනේ. capital R. දැම්මා. දෙකට හරහා විභවාන්තරේ V1 දාන්න එකයි. right? ධාරාව I වෙනවා. එතකොට R වෙන්නේ මේක. ඒක අංක 3. එහෙනම් ඔයාලා නම්බර 1 සහ 2 එකෙන් දෙකෙන් ආදේශ කරපුවාම V1 සහ V2 ආගයන් අවසානයේදී I කපලා ගිහිල්ලා R සමානයි R1 ගන්න R2 කියලා සම්බන්ධ වෙනවා. ඒ අනුව සමක ප්‍රතිරෝධය වෙන්නේ ශ්‍රේණිගත සම්බන්ධයේදී ප්‍රතිරෝධ දෙකේ එකතු. මේක සාමාන්‍යයෙන් ළමයි ගන්න ඕලෙවල් වල ගන්න සරල දෙයක්. මොකද ඉතින් එහාට ගියමක් අපි මේක සාකච්ඡා කරනවා. ඒකට අපි මේක දේශන දෙකක් හැටියට තමයි දෙන්නේ. අපි පරිපූර්ණ කරන්න බලමු. ඔබ දන්නවා මේ සෑහෙන වේගකින් කරන්නේ. සාමාන්‍යයෙන් තේරුම් ගන්නකොට මම කොහොමද උගන්වනවා. නමුත් විශාල ප්‍රමාණයක් එක දවසක් කරන්න ගත්තාම ඔය යම් වේගයක් තියාගන්න වෙනවා. right. එතකොට ඊට පස්සේ මේකේ 1 සහ 2 අනුව තුනට ආදේශ කරාට පස්සේ අපිට එනවා සමග ප්‍රතිරෝධය ප්‍රතිරෝධ දෙකේ එකතුව කියලා. වැදගත්. එතකම මම 1 2කින් බෙදුවොත් අන්න ඊළඟ වැදගත් කාරණේ 1 2කින් බෙදුවොත් මට එනවා හරි අපූර්ව උත්තරයක්.
V1 සහ V2 අතර අනුපාතය. මේ බලන්න. V1 බෙදීම V2 සමාන වෙනවා R1 බෙදීම R2. මේක තමයි මාර වැදගත්. ඔයාලගේ භාෂාවෙන් කිව්වොත් මොකක්ද මම වචනයක් ගන්න ඒ තරම් වැදගත්. මේක ගොඩාක් වැදගත්. ඇයි? මේ විදිහට ප්‍රතිරෝධ දෙකක් දාලා අපිට පුළුවන් මේ කොන් දෙක හරහා තියෙන මුළු විභවාන්තරය V1 සහ V2 වශයෙන් කොටස් දෙකකට වෙන් කරගන්න. උදාහරණයක් හැටියට අපි ගත්තොත් AB හරහා වෝල්ට් 12ක් ක්‍රියාත්මක වන වෙලාවේ අපිට ප්‍රතිරෝධ දෙකක් AB හරහා දාලා එක් ප්‍රතිරෝධය හරහා වෝල්ට් 12ට අඩු විභවාන්තර ගන්න පුළුවන්. මොකද මේ විභවාන්තර මේක හරහා ආපු විභවාන්තරේ V1යි මේක හරහා ආපු විභවාන්තරේ V2යි. එතකොට V1 සහ V2 එකතු 12යි. නමුත් ඒ වුණාට V1 සහ V2 දෙකම අපි සපේපු පොන් දෙක හරහා සපේපු මුළු විභවාන්තරයට වඩා කුලයි. මෙතන පේනවා V1 සහ V2 අතර අනුපාතය R1 බෙදීම R2 අනුපාතයට සමානයි. ඒක තමයි ගොඩක්. එවනම් අපි සපේන ප්‍රධාන විභවාන්තරයේ හා B අතර යම් අනුපාතයකට මේ ප්‍රතිරෝධ දෙකෙන් කඩා ගන්නවා. ඒ කඩා ගන්න අනුපාතය ප්‍රතිරෝධ අතර අනුපාතයට සමානයි. උදාහරණයක් හැටියට කියනවා නම් මේක ඕම් 300 නම් 100 නම් මේක 100 නම් මේක 200 මේක 100 නම් මේක 200 නම් අපි කොන් දෙක හරහා වෝල්ට් 12ක් දුන්නොත් වෝල්ට් 12ක් දුන්නොත් අනිවාර්යෙන් ඒ වෝල්ට් 12 තුනකට කඩලා මොකද මේක 100යි මේක 200යි අනුපාතයේ 1ට 2ක් එහෙනම් තුනකට කඩලා එක කොටසක් මේක හරහා ක්‍රියා කරනවා තුනෙන් එක කොටසක් කියන්නේ වෝල්ට් 4ක් මේක හරහා ක්‍රියා කරනවා තුනෙන් දෙකක් කියන්නේ වෝල්ට් 8ක් මේක හරහා ක්‍රියා කරනවා සාමාන්‍යයෙන් 12 වෝල්ට්ස් බැටරියක් අරගෙන අපේ ෆෝන් එක charge කරගන්න අපිට අවශ්‍ය වෙන්නේ වෝල්ට් 4ක විභවාන්තරයක් නම් ෆෝන් charger එකට අපිට පුළුවන් මේ විදිහේ ප්‍රතිරෝධ දෙකක් ගන්නවා වෝල්ට් 12 හරහා එක ප්‍රතිරෝධයක් හරහා වෝල්ට් 4 ගන්න හැබැයි අදාළ විදිහට ප්‍රතිරෝධ තෝරගන්න වැදගත් විදිහේ ප්‍රතිරෝධ අතර අනුපාතය විභවාන්තරේ හරහා විභවාන්තර අතර අනුපාතය සමානයි උදාහරණයක් කිව්වොත් පළවෙනි ප්‍රතිරෝධයේ 50යි දෙවෙනි ප්‍රතිරෝධය 50යි වුණොත් හරියට විභවාන්තරේ සමාකලස් දෙක කඩා ගන්න තියෙනවා. පළවෙනි ප්‍රතිරෝධය 200යි දෙවෙනි ප්‍රතිරෝධය 50යි වුණොත් 200යි කියන්නේ 5යි 50යි කියන්නේ 1යි 5ට එක අනුපාතයට මුළු විභවාන්තරේ කඩා ගන්න. මේක බොහොම සරල දෙකීමක්. විභවාන්තරයේ මෙසේ කොටස් වලට කඩා ගන්න නිසා අපි මෙයාට කියනවා ධාරා බෙදුමක් විභවාන්තර බෙදුමක් කියනවා. විභවාන්තර බෙදුමක් කියලා කියනවා. මේක ඉංග්‍රීසියෙන් කියනවා voltage divider circuit එකක් කියලා. විභවාන්තරේ බෙදා ගන්නවා ප්‍රතිරෝධ. එහෙමනම් ශ්‍රේණිගත ප්‍රතිරෝධ කීපයක් කියන්නේ voltage divider circuit එක. විභව බෙදුම් පරිවර්තනය. ළමයි ඔළුවේ තියාගන්න අපි ඉස්සරහට පාවිච්චි කරගන්නවා. බලන්න පුළුවන් වෙයි. මේ පළවෙනි දේශනේ කරන්නේ ආරම්භක හඳුන්වා දීම තමයි. එහෙනම් voltage divider එකක් කියන්නේ විභවයේ කොටස් වලට කඩන එකක්. විභව බෙදුමක් ඒක කරන්න පුළුවන් වෙන්නේ ශ්‍රේණිගත පරිපථයක් කරා. ශ්‍රේණිගත පරිපථයක ධාරාව පොදුයි. ඒක මතක තබා ගන්න යුතුයි. හරි. අපි අංක 2 යටතේ කතා කරන්නේ ප්‍රතිරෝධ දෙකක් සමාන්තරගතව සම්බන්ධ වීම. මේ ඉංග්‍රීසියෙන් කියනවා parallel connection එක. කලින් ශ්‍රේණිගතව සම්බන්ධ වෙච්ච එක series connection එක කියලා අපි කියනවා. ඒකට මේවා පවා අවබෝධ කරගන්න තමයි අපි මේ ගමන යන්නේ. ශ්‍රේණිගත සම්බන්ධයේදී ධාරාව පොදුයි විභවාන්තරයේ කොටස් වලට කැඩෙනවා. හැබැයි සමාන්තරගත අවස්ථාවේදී ප්‍රතිරෝධ සම්බන්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. මේක R1යි මේක R2යි. අපි හිතමු මෙන්න මේ කොන් දෙක හරහා ඔන්නෝම සම්බන්ධ වෙනවා. දැන් ඔබට පේනවා මේ කොනේ විභවයමයි එහෙම කියලා මෙතෙන්ට එන්නේ. ඒ කොනේ විභවයෙන් මෙතන කියලා මෙතෙන්ට එන්නේ. මොකද ප්‍රතිරෝධ මේ වගේ නෑ. නිසා මෙතන විභවය මෙතන විභවය මෙතන විභවය කොහොමයි? මෙතන විභවයයි මෙතන විභවයයි මෙතන විභවයයි මෙතන විභවය වෙනම සමානයි. ඒ නිසා ඒක පැහැදිලිව මේ ප්‍රතිරෝධ දෙක හරහා විභවාන්තරය පොදු වෙනවා. ඒ නිසා අපි මේ දෙක හරහා ක්‍රියා කරන විභවාන්තරය V කියලා ගමු. හැබැයි ධාරාව කොටස් දෙකකට කැඩෙනවා. ඒක තමයි මේකේ වෙනස. කලින් ශ්‍රේණිගතයේ කියන ධාරාව පොදු වෙලා විභවාන්තරය කැඩෙනවා. මේ පාර මෙතනින් එන ධාරාව I0 නම් ඒක කොටස් දෙකකට කැඩෙනවා. I1 සහ I2 වශයෙන්. කැඩිලා මේ පැත්තෙන් නැවත
අයිනෝට් ධාරාව පරිපථයෙන් එළියට යනවා. අපි හිතමු මේ සඳහා සමකය R කියලා. මේ කර්තව්‍යයේ විදිහට මිශ්‍ර වෙන ප්‍රතිරෝධය R කියලා අපි හිතමු. එහෙනම් අපි R හොයන්න තමයි ඒ උත්සාහ කරන්නේ. සමකය R1 සහ R2 ප්‍රතිරෝධ දෙකේ සමක ප්‍රතිරෝධය කැපිටල් R කියලා ගත්තා. එහෙනම් පෙර පරිදිම අපි R1ට දානවා. right? V සමානයි R. දැම්මම R1ට V සමානයි R දැම්මම වෙනවා. කොන්දේ කරා විභවාන්තරයේ V. ඒතර මෙතන බැරි වුණා අපු කරන්න මේ පරිපථයට ඇතුල් වෙන කරන්ට් එක අයිනෝට් නම් මෙතන අයිනෝට් ඇතුල් වෙන්න ඕනේ. ඒත් එක්කම මේ පරිපථය හරහා AB හරහා R මගින් තියාගන්න විභවාන්තරයක් වීම. මොකද මේ පරිපථයට මේක සාරසමයි. මේ පරිපථයේ කොන්දේ කරා විභවාන්තරයේ V වෙනකොට ඇතුල් වෙන ධාරාව I වෙනකොට අයිනෝට් වෙනකොට මේ පරිපථයේ කොන්දේ කරා විභවාන්තරයේ වීම වෙලා ඇතුල් වෙන ධාරාව අයිනෝට් වෙනවා. එවනම් අපි R1ට V සමානයි IR දැම්මම විභවාන්තරයේ V ධාරාව I1යි විභාන I1යි යන්නේ R1යි R1යි එතකොට අපිට පුළුවන් R2ට V සමානයි IR ගන්න R2ට V සමානයි IR ගන්න පුළුවන් ඒක දැන් මහා විභවාන්තරයේ R2 හරහා මේ කොන් දෙක හරහා විභවාන්තරයේ V සමානයි I දෙකවරක් කාර්ය දෙකේනෝ මොකද හේතුව විභවාන්තරයේ Vමයි ධාරාව R2 හරහා I2 වෙනවා ඒ නිසා මේක මොකද දෙකයි ඊළඟට අපි සමකයට R අපි දානවා V සමානයි කියලා. R V සමානයි IR දැම්මම කොන් දෙක හරහා විභවාන්තරයේ V right ධාරාව I0 වෙනවා. දැන් I0 කියන්නේ පුතා I1 සහ I2 එකතු. ඒ නිසා අපි I1 දාන I2 තමයි I0 වෙනවා දාන්න. පරාකාර කියලා ගන්නවා මේක තමයි. එහෙනම් ඔයාලට පුළුවන් එකෙන් සහ දෙකෙන් I1 උක්ත කරලා ආදේශ කරන්න. මෙතනින් I1 කියන්නේ V බෙදීම R1 දෙකෙන් I2 කියන්නේ V බෙදීම R1 V බෙදීම R2 I2 කියන්නේ එකට ආදේශ කරපුවම අවසානයේදී ප්‍රතිඵලය ඉස්සරහට ලැබෙනවා 1ට සමානයි 1ට 1 dan 1ට 2 මේක ගොඩාක් වැදගත් සමක ප්‍රතිරෝධ සමාන්තරගතව සම්බන්ධ වෙන අවස්ථාවේදී සමකයේ සොයා ගැනීම සඳහා මේ සමීකරණය පාවිච්චි කරලා තමයි සමකය හොයන්නේ. නමුත් පුළුවන් නම් එකයට දාන්න නැතුව ප්‍රතිරෝධ දෙකක් තියෙන වෙලාවෙ අපිට මෙහෙම හොයන්න පුළුවන්. ඒ කියන්නේ මේ විදිහට පුරා පුරා කාලය ගත්තාම R1 දන R1 R2 කියලා ගත්තාම උඩට R1 දන R2 කියනවනේ. ඒ නිසා කෙනෙකුට අත්ගාලා හොයන්න පුළුවන් කෙටි ක්‍රමය තමයි R සමානයි. ප්‍රතිරෝධ දෙක වැඩි කළා උඩට දානවා. R1 සහ R2 වැඩි කළා උඩට දානවා. right එකතු කරලා යාකට දාන්න. මෙහෙම හොයන එක ලේසි ඉක්මන් වෙන්නේ. හැබැයි ඒක මේකේ මාපු. ඇත්තයි එකට R1 දාන එකට R2 සමානයි එකට R කියලා බලන්න පුළුවන්. ඒක නැත්තම් ප්‍රතිරෝධ දෙකක් ආවොත් වැඩි කළා උඩට දාලා එකතු වෙයට දාලා සමකය වෙන්න පුළුවන්. හැබැයි දෙකකට විතරයි ඒක කරන්න පුළුවන්. ඒක මතක තියාගන්න. උදාහරණයක් ඇට උඩ තිබුණ ඕම් දෙකයි නම් R1 ඕම් දෙකයි නම් R2 ඕම් තුනයි නම් දෙවරක් 3 උඩට දාන්න. දෙක දාන 3 යකට දාපුවම 5යි. දෙවරක් 3 6යි. දෙවරක් 3 6යි 6 විදිහම 5යි. කියන්නේ 1.2යි කියලා කඩ දාලා ගන්න පුළුවන් මෙහෙම කර ඉන්න නැතුව. හැබැයි කරන්න පුළුවන් එකේ ප්‍රතිරෝධ දෙකක් සඳහා. ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. අපි ඒක වෙනකට බෑ. ඊළඟ වැදගත් කාරණයක් අපි මෙතන කතා කරන්න උත්සාහ කරනවා. අපි බෙදුවොත් 1 2කින්. දැන් 1 2 සමාන කරමු. අපිට පේනවා එතන. I1 R1 සමාන වෙනවා I2 R2. right. I1 R2 සමාන. I1 R1 සමාන වෙනවා මෙතන. I1 R1 සමාන වෙනවා I2 R2. ඒ අනුව එතනින් පේනවා. I1 බෙදීම I2 මෙයා බෙදීම මෙයා සමාන වෙන්නේ R2 බෙදීම R1 මාරක මේක දිගේ ශ්‍රේණිගත සමාන්තරගත ප්‍රතිරෝධයක් යවුවම ධාරා බෙදෙන අනුපාත බිනියන්නේ I1 යටින් යන්නේ I2 I1 බෙදීම I2 සමාන වෙන්නේ R1 බෙදීම R2 නෙමෙයි R1 බෙදීම R2 නෙමෙයි R2 බෙදීම R1
ඒ කියන්නේ I එක බෙදීම I දෙක සමානයි R දෙක බෙදීම R එක. right? R දෙක බෙදීම R එක. ඒ නිසා අපි කියනවා ධාරාන්තර අනුපාතය බෙදෙන්නේ ප්‍රතිරෝධාන්තර අනුපාතයේ පරස්පරයට reciprocal එකට කියනවා. ratio of resistances, reciprocal of the ratio of resistances කියලා. ඒ කියන්නේ ප්‍රතිරෝධ I එක බෙදීම I දෙක සමානයි R එක බෙදීම R දෙක නෙමෙයි. R දෙක බෙදීම R. ඒ අනුපාතය තමයි ධාරාව බෙදීම. මේක ඉදිරියේදී දෙවෙනි දේශනයේදී කතා කරන අභ්‍යාසෙත් එක්ක පොරොන්දු තේරෙනවා. ඒක ඔබට බලන්න පුළුවන්. එතකොට උදාහරණ ගැනීමේදී පාවිච්චි කරන විදිහ. මෙතෙන්දි මොකද කරන්නේ? අපි ශ්‍රේණිගත පරිපථයේදී කරේ විභවාන්තරය ප්‍රතිරෝධ හරහා කොටස් වලට ගැනීම. ධාරාව පොදු ශ්‍රේණිගත වලදී විභවාන්තරය කොටස් වලට ගැනීම. ඒ නිසා අපි ඒකට නමක් දුන්නා විභව බෙදුම් පරිපථය. නැත්නම් වෝල්ටේජ් ඩිවයිඩර් පරිපථයක් කියලා. හරි. වෝල්ටේජ් ඩිවයිඩර්. මේකෙදි කරන්නේ විභවාන්තරයේ පොදුයි. ධාරාවයි කොටස් දෙක ගන්න. ඒ නිසා මේකට අපි කියනවා ධාරා බෙදුම් පරිපථය කියලා. ධාරා බෙදුම් පරිපථය. ධාරා බෙදුම් පරිපථය. right? ධාරා බෙදුම් පරිපථය. right? මේකට අපි කියනවා ධාරා බෙදුම් පරිපථයක්. ඒ කියන්නේ current divider එකක් කියලා කියනවා. series connection එකක් is one of voltage divider circuit. Parallel connection is one of current divider circuit. එතකොට voltage divider circuit and current divider circuit. මේ දෙක අතර වෙනස ගන්නවා. ශ්‍රේණිගත සහ සමාන්තරගත ප්‍රතිරෝධ සම්බන්ධතාව. හොඳයි. අපි ඊට පස්සේ කතා කරන්න සූදානම් වෙනවා ධාරා විද්‍යුතයේ ගොඩාක් වැදගත් සිද්ධාන්ත කිහිපයක්. ඔබට මේ කියා දුන්නු සිද්ධාන්ත ප්‍රමාණයයි මේ දැන් කියා දෙන්නේ අතිශය වැදගත් සිද්ධාන්ත ටිකයි. අපි එකවර ඔබේ ඔළුව මොලේ තුල සනාථ කරගන්න. අපි ගැන විශ්වාස කරන්න. ඒක කරන්න පුළුවන්. එක අභ්‍යාසයකින් ඔබට අපි කරලා දෙන්න. ඒ නිසා අපි මේ ඉගෙන ගන්න සිද්ධාන්ත කොලයක සටහන් කර ගැනීම ඔබට අවශ්‍ය නම් ඔබ එය මේ දේශන නැවත බලලා හෝ කොලයක සටහන් කරගන්න. හැමදේම අලුතින් පටන් ගන්න. අපි දන්නවා කියලා නිකන් ඉන්න එපා. එහෙමනම් කොහොමවත් ඉන්න බෑ මෙතනින් එහාට මේ ටික මේ අන්තිම විනාඩි කිහිපේ ඒ නිසා ඔබ ඒක තේරුම් ගන්න ඕනේ. අපි කතා කරනවා විද්‍යුතය පිළිබඳ වැදගත් සිද්ධාන්ත කිහිපයක් ඊට පස්සේ. ඉතින් පළවෙනි එක අංක 1 තමයි පරිපථයක සමකය වෙනකොට. සමකය හොයන්නේ කිසි සැලකිය යුතු ලක්ෂණ එකක් කරා. සමක ප්‍රතිරෝධය වෙනකොට පළවෙනි කාරණේ අග්‍ර දෙකම සම්බන්ධ වෙලා නැති ප්‍රතිරෝධය. අග්‍ර දෙකම සම්බන්ධ වෙලා නැති ප්‍රතිරෝධය. දැන් උදාහරණයක් ගත්තොත් ප්‍රතිරෝධයක් තියෙනවා යම් කිසි පරිපථයක මේ මෙතන එක සම්බන්ධ වෙලා නැහැ. අපිට මේක අයින් කරන්න. වැඩක් නැහැ. මොකද අග්‍ර දෙකම සම්බන්ධ නොවු ප්‍රතිරෝධ හරහා ධාරාව යන්නේ. ඒ නිසා හොඳට බලන්න පරිපථය පරීක්ෂා කරලා අපි කොටින්ම සමක ප්‍රතිරෝධය හොයන්න ඕන විභවාන්තරය ලබා දෙන නැත්නම් බැටරිය සම්බන්ධ කරන අග්‍ර දෙක හරහා ඒක හරහා බලනකොට අපිට පේනවා මේක නම් ඕනම අග්‍ර දෙකක් කරා හැමමයි කොන් දෙකම සම්බන්ධ වෙලා නැති ප්‍රතිරෝධ අපිට ඉවත් කරන්න පුළුවන්. ඒක පළවෙනි කාරණය. දෙවෙනි කාරණේ තමයි අග්‍ර දෙක සමහර ප්‍රතිරෝධ තියෙන්න පුළුවන්. අග්‍ර ලුබුවක් වෙලා ෂෝට් වෙලා මේ ප්‍රතිරෝධය මෙහෙම තියෙනවා. දැන් අපි ආවම මේ පැත්තෙන් එන සන්නායකය කොහොම හරි ක්‍රමයකින් මේ හැරෙම තියෙන්න ඕනේ වෙනත් මාර්ගකින් ගිහලා ආයෙ මෙතන සෙට් වෙනවා. අපි කියනවා මේ පරිපථයේ ලුබුවක් වෙලා කියලා. ආර් ලුබුවක් වෙලා. ලුබුවක් වෙලා. එතකොට මෙතනින් කරන්ට් එකක් ආවොත් ඒ කරන්ට් එකට අමාරුවක් විඳගෙන ප්‍රතිරෝධය හරහා යන්න ඕනේ නැහැ. මේ මාර්ගෙදී. ඒ නිසා මේ ප්‍රතිරෝධය අපිට පරිපථයේ අයින් වෙන්නේ. එක තමයි. කොන් දෙකම සම්බන්ධ වෙලා නැති ප්‍රතිරෝධ අයින් කරන්න. ලුවන් දෙක දෙවෙනි කාරණේ. අග්‍ර ලුහුවක් වෙලා ප්‍රතිරෝධය මේ පැත්තේ කොටන් නම් බලපුවම හරියටම වයර් වලින් ප්‍රතිරෝධ නැතුව වයර් වලින් මේ හරහා ප්‍රතිරෝධ තිබ්බත් ලුහුවක් කරලා නැහැ. වයර් වලින්ම යන්න පුළුවන් නම් මෙතෙන්. සන්නයි කම්බි වලින්ම යන්න පුළුවන් නම් අනිත් කෙලවරට.
මේ ප්‍රතිරෝධය හරහා කරන්ට් එක යන්නේ. ඒවයි කරා. ඒව තියෙනවා කියලා දෙවියන් නිරීක්ෂණය කරා. අද තුන්වෙනි කාරණය. පරිපතේ පරිපූර්ණ වෝල්ට් මීටර්. පරිපූර්ණ වෝල්ට් මීටර්. අමාර වැදගත්. හෝ පරිපූර්ණ ඇමීටර්. පරිපූර්ණ ඇමීටර් තියෙනවා. පරිපූර්ණ වෝල්ට් මීටර් හෝ පරිපූර්ණ ඇමීටර් තියෙනවා. පද්ධතියෙන් අයින් කරන්න පුළුවන්. ඇයි? පරිපූර්ණ වෝල්ට් මීටරයක් කියන්නේ අනන්ත ප්‍රතිරෝධයක් තියෙන විද්‍යුත් මෙවලමක්. අනන්ත ප්‍රතිරෝධයක් තියෙන විද්‍යුත් මෙවලමක්. එතකොට පරිපූර්ණ වෝල්ට් මීටර හරහා යන කරන්ට් එක නොගෙනිය හැකි තරම් පුංචි. එතකොට පරිපූර්ණ වෝල්ට් මීටරයේ තියෙන අත්ත දිගේ යන කරන්ට් එක අපිට නොසලකා හරින්න පුළුවන්. ඒ නිසා පරිපූර්ණ වෝල්ට් මීටරේ තියෙනවා නම් අපි ඒක අයින් කරන්න පුළුවන් පරිපතේ. ඒතරවා හිතන්නකො පරිපූර්ණ වෝල්ට් මීටරයත් එක්ක තව ස්ප්‍රේ ප්‍රතිරෝධයකුත් තියෙනවා කියන්නේ. මෙන්න මේක වෝල්ට් මීටරෙත් එක්ක ප්‍රතිරෝධයකුත් තියෙනවා කියලා හිතන්නකො මේ විදිහට මේ වෝල්ට් මීටරේ තියෙනවා මේ ප්‍රතිරෝධයකුත් තියෙනවා. ඕක. මේක පරිපූර්ණ. ඒතර මේ පරිපූර්ණ නිසා මේකේ කරන්ට් එක එන්නේ නැහැ. මේක ප්‍රතිරෝධය අනන්තයි. ඒ වුණාම මේ අත් දිගේ කරන්ට් එක එන්නේ නැති නිසා මූල දිගේ කරන්ට් එක යන්නේ නැහැ. මුත්තයි එන්නේ. වෝල්ට් පරිපූර්ණ වෝල්ට් මීටරයේ තියෙන පරිපතේ අපි නොසලකා සම ප්‍රතිරෝධය හොයන්න පුළුවන්. රයිට්. ඒක තුන්වෙනි කාරණා තුනක් කියනවා. මම මතක තියාගන්න. එක කොන් දෙකම සම්බන්ධ වෙලා නැති ඒවා. දෙක ලුවත් වෙලා තියෙන ප්‍රතිරෝධ ඒවා අයින් කරන්න පුළුවන්. තුන පරිපූර්ණ වෝල්ට් මීටර් තිබ්බොත් ඒක පරිපතෙන් අයින් කරන්න පුළුවන්. පරිපූර්ණ වෝල්ට් මීටරත් එක්ක ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තිබුණු ප්‍රතිරෝධයක් එයා දිගේ කරන්ට් එක යන්න බෑ. මොකද පරිපූර්ණ වෝල්ට් මීටර් දිගේ කරන්ට් එක නැති නිසා අර අපිට අයින් කරන්න පුළුවන්. හතරවෙනි කාරණය. මෙතන පරිපූර්ණ ඇමීටර් තිබ්බොත්. පරිපූර්ණ තුන්වෙනි කාරණය මම ගත්තේ. තුන්වෙනි කාරණය මම හතරවෙනි. පරිපූර්ණ ඇමීටර් තිබ්බොත් පරිපූර්ණ ඇමීටර් එක දැන් පරිපූර්ණ වෝල්ට් මීටර් එක මම මෙතන ලියන්නම්. ප්‍රතිරෝධය අනන්තයි. ප්‍රතිරෝධය අනන්තයි. පරිපූර්ණ ඇමීටර් එක තිබ්බොත් ප්‍රතිරෝධය ශූන්‍යයි. ප්‍රතිරෝධය ශූන්‍යයි. එතකොට පරිපූර්ණ ඇමීටරයක් තිබ්බොත් යම් පරිපතේ මේ විදිහට. පරිපූර්ණ ඇමීටරයක් තිබ්බොත් යම් පරිපතේ. ඔයගලන්ට ඒක නෑ කියලා හිතන්න පුළුවන්. ඒක නෑ. දැන් මේක නම් අපි මේ පතේ වයින් පරිපතේ වයින් කරමු. උදාහරණයක් අපි සාකච්ඡා කරනකොට ඔබට පෙරෙයි දැන් උදාහරණයක් කරලා පෙන්නන්න. පොඩි උදාහරණයක්. පරිපූර්ණ වෝල්ට් මීටරයක් තිබුත් ඒක දිගේ කරන්ට් එක යන්නේ. ඒ අත්තම අපිට නෑ කියලා හිතන්න පුළුවන්. ඒ අත්ත දිගේ කරන්ට් එක එන්නේ. පරිපූර්ණ ඇමීටරයක් තිබ්බොත් අපිට ඒක නෑ කියලා හිතන්න පුළුවන්. මෙහෙම තමයි තියෙන්නේ කියලා හිතන්න පුළුවන්. ඇයි? මේක ප්‍රතිරෝධයක් නෑ. එයාගේ ප්‍රතිරෝධය නැති නිසා එතන හරියටම සන්නායකයක් තිබ්බහම සමානයි කියලා අපිට ගන්න පුළුවන්. ඒක පරිපූර්ණ ඇමීටරයක් තිබ්බොත් ඒ ඇමීටරේ බලපෑමක් කියලා කරන්නේ නැහැ පරිපතේට. ඒක නෑ. විතර තියෙන සන්නායකයක් කියලා හිතන්න පුළුවන්. ඒක මොකද පරිපූර්ණ ඇමීටරයක අභ්‍යන්තර ප්‍රතිරෝධය ශූන්‍යයි. අභ්‍යන්තර ප්‍රතිරෝධය ශූන්‍ය වුණාම කොච්චර ධාරාව කොච්චර ගැලුවත් මේ ඇමීටරේ හරහා මේක හරහා ධාරාව කොච්චර ගලාගෙන කියලා. කොයි තරම් ධාරාව ගලාගෙන කියලා ඇමීටරේ හරහා විභව බැස්මක් එන්නේ නැහැ කොහොමද? විභව බැස්මක් එන්නේ නැත්තේ V සමානයි IR මේ අපි දාන්නේ මේ ඇමීටරේට දානවා. දෙකලව හරහා විභව අන්තරයක් තමයි දාන්නේ V සමානයි IR. ඒක V සමානයි IR දාපුවම I තිබ්බත් මේකේ R නැහැ. R තිබුණා. ඒ නිසා මේ කොන් දෙක හරහා අපි දැම්මොත් V සමානයි IR. V ඉන්නවා. I ඉන්නවා. R ඒ නිසා V තිබුණා. පැහැදිලි. එහෙනම් පරිපූර්ණ ඇමීටරයක් තුලින් කොච්චර ධාරාව ගියත් ඒක හරහා විභවාන්තරයක් නිර්මාණය වෙන්නේ. හරි. ඒක දෙකලවම විභවය සමානයි. ඒක තුන්වෙනි කාරණය. හතරවෙනි කාරණේ අපි මෙතන ලියමු. දාරිද්‍රක හරහා ධාරාව සරල ධාරාව යන්නේ. දාරිද්‍රක හරහා සරල ධාරාව යන්නේ. දාරිද්‍රක හරහා DC කරන්ට් එක යන්නේ නැහැ කියලා කිව්වේ. AC කරන්ට් එක නම් දාරිද්‍රක හරහා යනවා. දාරිද්‍රක හරහා
සරල දාරා යන්නේ නිසා අපි පරිපතයක දාරිත්‍රයක් තිබුණොත් ඒ ලයින් එක අපිට අයින් කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට අපි ගත්තොත් දාරිත්‍රකය මෙන්න මේ විදිහට සම්බන්ධ කරලා තියෙනවා යම් කිසි එකක මෙතන ප්‍රතිරෝධයක් වෙයි විදිහට කියනවා. අපිට මේ දාරිත්‍රකය හරහා කරන්ට කියන්නේ නිසා මේ ප්‍රතිරෝධයත් අයින් කියන්නේ මේ දාරිත්‍රකයත් අයින් කියන්නේ. වල උදාහරණයකින් කොහොමද මේක වෙන්නේ කියලා. එතකොට උදාහරණයකින් බැලුවම පැහැදිලි වෙන්නේ විදිහට දාරිත්‍රක තියෙනවා. අපිට ඒකත් පරිපතයෙන් අයින් කරන්න. මතකයිනේ ප්‍රධාන කාරණා එක කෙලවරක් විතරක් සම්බන්ධ ප්‍රතිරෝධ අයින් කියන්නේ. ලුහුවත් වෙච්ච ප්‍රතිරෝධ අයින් කියන්නේ. පරිපූර්ණ වෝල්ට් මීටරයක් තිබුත් ඒකේ ප්‍රතිරෝධය අනන්තය නිසා අපිට එයාව පරිපතයෙන් අයින් කියන්නේ. යකි එයාගේ පතේ තියෙන ප්‍රතිරෝධත් අයින් කියලා ධාරාව යන්නේ නැති නිසා. ඒ දෙකම පරිපූර්ණ ඇමීටර් තිබුත් ඒකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ශූන්‍ය වෙන නිසා එයාව අයින් කරලා තනිකර ලයින් එකක් විතරක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඇමීටරේ නෑ කියලා හිතන්න සමග ප්‍රතිරෝධය ගන්න පුළුවන්. පරිපූර්ණ ඇමීටර එක අභ්‍යන්තර ප්‍රතිරෝධය ශූන්‍ය නිසා. ඊළඟට මම කියන්නේ පස්වෙනි කාරණේ. අංක 5. මේ කාරණා පහ තමයි. අද දිනේ අපි පළවෙනි දේශනේ මේ විදිහට ඉගෙන ගන්න. පස්වෙනි කාරණේ. විද්‍යුත් කෝෂකයේ විද්‍යුත් කෝෂවලට EMF එකක් තියෙනවා. ඒකට කියනවා විද්‍යුත් ගාමක බලය කියලා. විද්‍යුත් කෝෂවලට EMF එකක් තියෙනවා විද්‍යුත් ගාමක බලය කියලා අපි කියනවා. ඒ වගේම විද්‍යුත් කෝෂවලට ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එකක් නැත්නම් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් සාමාන්‍යයෙන් ඕනම කෝෂයකට තියෙනවා. නමුත් අපි විශේෂ කෝෂ වර්ගයක් පාවිච්චි කරනවා පරිපූර්ණ කෝෂ. පරිපූර්ණ කෝෂ. එතකොට පරිපූර්ණ කෝෂ කියලා කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැති කෝෂ. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැති කෝෂ වලට කියනවා පරිපූර්ණ කෝෂ කියලා. එතකොට මොකද මේකේ විශේෂත්වය? දැනට මම මේක මෙහෙම කියලා දෙන්නම්. තව ඉස්සරහට කියලා දෙන්න දෙනවා. මම හිතන්නේ මේ වගේ දේශන 4ක් හෝ 5කින් දාන විදුලි ඉවර වෙන්නේ. ඒ නිසා ඔබ මේවා හොඳින් තේරුම් ගත යුතුයි. ඔබ සටහනක් තබා ගත යුතුයි. අපි පරිපතයකට කොන්දේකකට කෝෂයක් ගැහුවා. ඒ කෝෂේ විද්‍යුත් ගාමක බලය වෝල්ට් 12යි කියලා හිතන්න. වෝල්ට් 12යි කියලා විද්‍යුත් ගාමක බලය. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් කෝෂයේ තියෙනවා. අපි ඒ කෝෂේ ගහපු ගමන් කොන්දේ කහරා ක්‍රියා කරන්නේ 12ට වඩා අඩුයි පවත්තනය. මම අවදේ කියනවා. විද්‍යුත් ගාමක බලයේ වෝල්ට් 12ක් වූ කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය තියෙන කෝෂයක්. අපි පරිපතේ කොන්දේකට ඒ කෝෂය ගැහුවා. ඒ කොන්දේ කහරා ක්‍රියා කරන විභවාන්තරය 12ට වඩා අඩුයි. බැරි වෙලාවට වෝල්ට් 12 කෝෂයේ පරිපූර්ණ එකක් වුණා නම් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නොතිබුණා නම් අපි ඒක කොන්දේ කහරා ගහපු ගමන් කොන්දේ කහරා ක්‍රියා කරන විභවාන්තරය වෝල්ට් 12යි. ඒක තමයි දැනගන්න කාරණා. එතකොට වෝල්ට් 12ක කෝෂයක් අපි ගත්තේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නැති එකක් තිබුණා. අභ්‍යන්තර ප්‍රතිරෝධය තියෙන එකක් තිබ්බා. නැති එක තමයි අපි කියන අභ්‍යන්තර ප්‍රතිරෝධය නැති එක පරිපූර්ණ කිව්වා. ඒක ගැහුවොත් කොන්දේ කහරා ඒ කොන්දේ කහරා පරිපතේ ක්‍රියා කරන විභවාන්තරය හරියටම විද්‍යුත් ගාමක බලයට සමානයි වෝල්ට් 12ට. හැබැයි අපි ගැහුවේ කොන්දේ කහරා පරිපූර්ණ නොවූ කෝෂේ නම් අනිවාර්යයෙන්ම ක්‍රියා කරන විද්‍යුත් ගාමක බලය විභවාන්තරය විද්‍යුත් ගාමක බලය වෝල්ට් 12යි. ඉතින් පොඩ්ඩක් අඩු 11ක් විතර ක්‍රියා කරනවා. ඒක අපිට කියන්න. එතකොට මේ කාරණා පහ ඔබ මතකයේ ඉතා හොඳින් අද දේශනයේ අවසානයේදී තියාගන්න වෙනවා. ඒක අතිශය වැදගත්. අපි ඊළඟ දේශනෙන් බලාපොරොත්තු වෙනවා මේ කියාපු කාරණා පහ අපි යම් කිසි ගණනයක් සඳහා යොදාගන්නේ කොහොමද කියලා. යම් ගානක් උඩ දාන්න, ටිකක් අමාරු ගානක් උඩ දාන්න මේ කාරණා පහ සහ අපි ඉගෙනගත්තු දේවල් යොදාගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි ඊළඟ දේශනෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පෙර ආතුව මට කියන්න ඕනේ මෙන්න මේ කාරණේ මම සරල උදාහරණයක් පරිපතයක් සඳහන් දෙන්නම්. මම සරල උදාහරණයක් අපි කතා කරමු සිද්ධාන්ත ඇසුරින් පැහැදිලි කරන්න යන පොඩ් එකකින්. මීට වඩා ටිකක් සංකීර්ණ උදාහරණයක් ඊළඟ දේශනෙන් ඔබ වෙනුවෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ ඊටම සංයමයෙන් මේ දේශන දෙකම සමන් දුන්නොත් ඔබට එකවරම තේරුම් නැති වුණොත් නැවත සවන් දීලා ඔබ මේ කොටස හදාගත්තොත් තව කොටස් දෙකක් තුනක් යනකොට
ඔබට ධාරා විද්‍යුතේ යම් සාධනීය මට්ටමකට එන්න පුළුවන්කම තියෙනවා. කෙටි කාලයක් තුල ඔබ මේ දෙක කරන්න ඕනේ. රයිට්. අපි බලමු. දැන් මම මේ බෝඩ් එකේ ඇතුළත තියෙන මේ උදාහරණය දිහා බැලුවොත් ඔබට පේනවා. මේ වෝල්ට් මීටරේ පරිපූර්ණයි. මේ ඇමීටර් එක පරිපූර්ණයි. හරි. මෙතන දාරිද්‍රකයක් තියෙනවා. ඔය වෙනවා දැන් දාරිද්‍රකයක්. දාරිද්‍රකේ දාරිතාව මෙතන දීලා නැහැ. නමුත් උනනවා ඒක දෙන්න පුළුවන්. මෙතන තියෙනවා ඕම් 200 ප්‍රතිරෝධය. මෙතන තියෙනවා ඕම් 100ක්, මෙතන තියෙනවා ඕම් 100ක්. මෙතන කෝෂයක් තියෙනවා. ඒ කෝෂයේ විදුත්ගාමක බලය තමයි වෝල්ට් 10. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ කියන්නේ. මෙයා පරිපූර්ණ කෝෂයක්. එහෙනම් මේ පරිපතේ කෝෂය පරිපූර්ණයි, වෝල්ට් මීටරේ පරිපූර්ණයි, ඇමීටරේ පරිපූර්ණයි. රයිට්. එතකොට කෝෂය පරිපූර්ණ නිසා මේ කොන් දෙක හරහා ක්‍රියා කරන විභවාන්තරය හරියටම විදුත්ගාමක බලය වෙන වෝල්ට් 10කට සමානයි. මම කලින් කිව්වා. කෝෂය පරිපූර්ණ නිසා කොන් දෙක හරහා ක්‍රියා කරන විභවාන්තරය හරියටම වෝල්ට් 10කට සමානයි. වෝල්ට් මීටරේ පරිපූර්ණ නිසා මෙන්න මේ ලයින් එකේ කරන්ට් එකට යන්න බෑ. මේ ලයින් එකේ යන්න බෑ. මොකද හේතුව මෙයාගේ ප්‍රතිරෝධය අනන්තයි. හොඳට අහගෙන ඉන්න. ප්‍රතිරෝධය අනන්තයි. ඒ නිසා මේ ලයින් එකේ කරන්ට් එක යන්නේ නැහැ. යන්නේ නැහැ කියන්නේ මේ ප්‍රතිරෝධය හරහා කරන්ට් එක යන්නේ නැහැ. මේ ප්‍රතිරෝධය හරහා කරන්ට් එක යන්නේ නැහැ කියන්නේ කරන්ට් එක යන්නේ නැති මේ ප්‍රතිරෝධය අපිට වැඩක් නැහැ පරිපතේ. මේක වැඩක් නැහැ. ඒක මේ ලයින් එකේ කරන්ට් එක මේ ඉන්නේ නැති නිසා ලයින් එක අපිට වැඩක් නැහැ. ඒ නිසා මම දැන් ඔන්න ඔබට කියා දීපු දේවල් ප්‍රායෝගිකව ප්‍රයෝජනට ගන්න. ඒක මම අයිතියි. දැන් පරිපතේ ටිකක් සරලයි. ඊළඟට ඔබට පේනවා මෙතන දාරිද්‍රකයක්. ඒතර මේ දාරිද්‍රකයේ සාමාන්‍ය කරන්ට් එක යන්නේ ධනාත්මකයෙන් විතර නෑ. ඒක මට කියන්න අවශ්‍යම ධනාත්මකයෙන් විතර කරන්ට් එක ගිහලා මෙතනින් බෙදලා මේක එකතු වෙලා ආපහු ඍණාත්මකයේ පැත්තට තමයි මේ වෙන්නේ කරන්ට්. ඒක මතක තියෙන්න. සාමාන්‍ය කරන්ට් එක යන්නේ ධනාත්මකයෙන් නම් ඍණාත්මකයේ පැත්තට බැටරියක් තියෙනවා. බැටරිය විසර්ජනය වෙනවා. බැටරිය විසර්ජනය වෙනවා කියන්නේ ඩිස්චාර්ජ් වෙනකොට කරන්ට් එක මේ පැත්තට යනවා. දැන් ඔයාලා ඩිස්චාර්ජ් වෙච්ච බැටරියක් අරන් ගිහලා charge කරනකොට මෙහෙන් කරන්ට් එක දීලා තමයි charge කරන්නේ. ඒක වෙන බැටරියක් හරි වෙන සෝස් එකක් හරි පාවිච්චි කරනවා මෙහෙන් කරන්ට් එක දීලා මෙහෙන් කරන්ට් එක අරන් තමයි මෙයා charge කරන්නේ. නමුත් මෙතන charge කියලා නෑ මෙයා discharge වෙනවා. මෙයාගෙන් තමයි මේ වැඩේ කරන්නේ. ඒ නිසා මෙයා discharge වෙනවා විසර්ජනය වෙනවා. ඒ නිසා මෙහෙන් කරන්ට් එක. ඒක කරන්ට් එක මේ පැත්තට යනවා. ඒක මේ ප්‍රතිරෝධය හරහා මේ පැත්තට කරන්ට් එක යන හින්දා විභව බැස්මේ ඉන්නේ කරන්ට් එක යන පැත්තට. මේ ධාරාව අපි හොයාගත්තා කියලා. ධාරාව හොයාගත්තොත් අපිට පුළුවන් V සමානයි IR දාලා මේ කරා විභව බැස්ම හොයන්න. ඒ විභව බැස්මේ ඉන්නේ කරන්ට් එක යන පැත්තට. යම් කිසි ප්‍රතිරෝධයක් කරා විභව බැස්ම V සමානයි IR දාලා හොයන්න පුළුවන්. ඒ හෙව්වාම එන විභව බැස්ම එන්නේ පහින්නේ කරන්ට් එක යන පැත්තට. මෙහාට නම් කරන්ට් එක යන්නේ විභව බැස්ම හෙව්වාම වෝල්ට් එකයි නම් මෙතෙන්ට වඩා මෙතන වෝල්ට් එකකින් අඩුයි. ඒක මතක වගේ බේසික් දේවල් නැති නිසා තමයි ඔබ කලන ඕගලන්ට ධාරාව නැත්නම් ධාරා විදුලිය කියන පාඩම අවුල් වෙන්නේ. එතකොට එයා අයින් කරලා. ඔබට වෙන වෙන දාරිද්‍රකයක්. ඔබ දන්නවා දාරිද්‍රකේ හරහා සරල ධාරා යන්නේ. සරල ධාරා තමයි බැටරියකින් දෙන්නේ සරල ධාරා. AC DC කරන්ට්. එතකොට ඒවා යන්නේ නැහැ. ඒ නිසා මේ ලයින් එකේ කරන්ට් එකක් යන්නේ නැහැ කියන්නේ. මේ 100 හරහාත් යන්නේ නැහැ. එහෙනම් මේ 100ක් ධාරාව යන්නේ නැති ප්‍රතිරෝධයක්. උත් අපිට වැඩක් නැහැ. මේ දාරිද්‍රකේ හරහා කරන්ට් එක යන්නේ නිසා මේ ලයින් එකේ කරන්ට් එක යන්නේ නැහැ. ඒ නිසා සමක ප්‍රතිරෝධයේ සෙවීමේදී මේ ලයින් එක අපිට වැඩකුත් නැහැ. right මේ ලයින් එක වැඩකුත් නැහැ. දැන් වැඩි අන්තිම සමය. ඊළඟ මේ ඇමීටරේ පරිපූර්ණයි. පරිපූර්ණයි කියන්නේ ඒ හාදයට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ කියන්නේ ඒ හාදය මෙතන ඒ හාදය හරහා විභව බැස්මක් හිමෙන්නේ නැහැ. හේතුව V සමානයි IR දැම්මොත් මේ හාදයට විභව බැස්ම හොයන්න V සමානයි I තියෙන්න පුළුවන් R නෑ. ඒ නිසා විභව බැස්මක් නෑ. ඒ නිසා මෙතනයි විභව දෙක සමානයි. ඒ නිසා පැහැදිලිවම මෙයා පරිපතේ නෑ කියලා හිතාගෙන අපිට පුළුවන්. බලන්න මෙයා මේක කරගන්න බැරුව තමයි ළමයි ධාරා විදුලිය බෑ කියලා දඟලන්නේ. බේසික් ටික හරියට ගත්තම ළමයෙකුට මේක ඉතා හොඳට කරන්න පුළුවන්. තියෙනවා. දැන් එනවා ඔබට පේනවා මේ කොන් දෙක හරහා සමකේ වෙන්නේ 1 2 3 4යි. හතරම ධාරා පොදු ශ්‍රේණිගත හතරක්. ශ්‍රේණිගත හතරක්. එහෙනම් 100යි 200යි 300යි 200යි 500යි. එහෙනම් මෙන්න මේ වෝල්ට් 10 හරහා A හා B හරහා සම්බන්ධ වෙලා තියෙන්නේ ඕම් 500යි.
A හා B විභවාන්තරය හරහා සම්බන්ධ වෙලා තියෙන්නේ ඕම් 500. එහෙනම් මෙතනින් එළියට ගන්න මුළු කරන්ට් එක I naught කියලා හිතුවොත් මට I naught හොයන්න පුළුවන්. මම ඒක හොයලා අද දේශනේ නවත්තනවා. ඊට පස්සේ මම කියලා දෙනවා කොහොමද හන්දි වලින් බෙදෙන්නේ කියලා. I naught මට හොයන්න පුළුවන්. සපේන විභවාන්තරයේ වෝල්ට් 10යි. කොන් දෙක හරහා සපේන විභවාන්තරයේ වෝල්ට් 10යි. කොන් දෙක හරහා පරිපථයේ සමක ප්‍රතිරෝධය 500යි. මෙන්න මට පුළුවන් හොයන්න. ඒක නැත්තම් මම මෙතන හොයන්නම්. I naught සමානයි වෝල්ට් 10 තමයි මේ කොන් දෙක හරහා සර්කිට් එකට සපේන විභවාන්තරය බෙදන්න කොන් දෙක හරහා සර්කිට් එකේ සමකය වන ඕම් 500 මෙන්න වෝල්ට් 10 ඕම් 500 බෙදුවාම I naught කියන ධාරාව එනවා. ඔබට ඒක හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ 1000 බෙදුවා දෙකෙන් දශම දෙකක කරන්ට් එකක් මේ පරිපථය ඇතුළට එනවා. දශම දෙකේ කරන්ට් එක පරිපථය ඇතුළට එනවා. ඒ දශම දෙකේ කරන්ට් එක තමයි මේ තියෙන අතු වලින් බෙදෙනවා නම් බෙදි බෙදි යන්නේ. ඉතින් අදට අපි එතනින් නවත්තනවා. තව එක කාරණයක් ඔබට කියලා තියෙනවා. ඒ තමයි කිසියම් ප්‍රතිරෝධයක් කරා අවසාන වශයෙන් කියලා දෙන කාරණේ. ඒක ගොඩක් වැදගත්. අද දේශනයේදී කියලා දෙන අවසාන කාරණේ. කිසියම් ප්‍රතිරෝධයක් කරා ක්ෂමතා උත්සර්ජනය. right? අද දේශනේ අවසාන වශයෙන් ඔබට කියලා දෙන කාරණය කිසියම් ප්‍රතිරෝධයක් කරා ධාරාවක් යනවා. දන්නවා ධාරාවක් යනවා. ප්‍රතිරෝධයක් කරා ධාරාව යන්න නම් යම් කිසි විභවාන්තරයක් ඕනේ. right? ධාරාවක් කියනකොට විභවාන්තරයක් සැපීම සයි ධාරාව යන්නේ. ඕක හරහා ක්ෂමතා උත්සර්ජනයක් වෙනවා. ක්ෂමතා උත්සර්ජනය. ක්ෂමතා උත්සර්ජනයක් වෙනවා. ඒ කියන්නේ තප්පරයකට මේකෙන් එළියට එන ශක්තිය. සමහරට මේ ශක්තිය ආලෝක ශක්තිය වෙනවා. සමහරට මේ ශක්තිය තාප ශක්තිය නැත්නම් වෙනත් ශක්තියක් වෙනවා. කෙසේ වෙතත් එකයි S කාලයකදී ඔය ප්‍රතිරෝධය හරහා ධාරාව යාමිත ප්‍රතිරෝධය හරහා ධාරාව යාමිදී එකයි S කාලයකදී එළියට දෙන නැත්නම් ජනනය කරන ශක්තියට අපි කියනවා ක්ෂමතා උත්සර්ජනය නැත්නම් අපි ඒකට කියනවා ක්ෂමතාව ඕකේ කියන්නේ. එතකොට ඒක හොයන්න පුළුවන් ක්‍රම කීපයක්. දෙන එකක් තමයි යන කරන්ට් එක RI සහ RS වලින් I වර්ගය R වලින් හොයන්න පුළුවන්. එහෙම නැත්නම් ක්ෂමතා උත්සර්ජනය වෙන මූලිකම ක්‍රමය වන VI ගෙන් හොයන්න පුළුවන්. V කියන්නේ කොන් දෙක හරහා විභවාන්තරය. I කියන්නේ ඇතුළත ධාරාව. එහෙම නැත්නම් අපිට හොයන්න පුළුවන් V වර්ගයේ බෙදීම R ගෙන්. මේ තමයි ක්ෂමතා උත්සර්ජනයේ ප්‍රතිරෝධයක් කරා හොයන විදිහ. සර්කිට් එකෙන් සර්කිට් එකට සමහර සර්කිට් වල I සහ R ගන්න. එතකොට ඒක පාවිච්චි. සමහර සර්කිට් වල V සහ I ගන්නකොට මේක පාවිච්චි කරනවා. සමහර සර්කිට් වල V සහ R ගන්නකොට මේක පාවිච්චි කරනවා. දෙනා මූලික එක. ඒ මූලික එකෙන් තමයි මේ අනිත් ඒවා එන්නේ. V සමානයි I R දාලා අනිත් එක ගන්න පුළුවන්. මේකෙන් අනිත් එක ගන්න පුළුවන්. ඔබේ සටහනට ඔබ මේවා ඇතුල් කරගත යුතු වෙනවා. ඔබ පොඩි සටහනක් මේ සටහන ඇතුලේ ඔබ A4 වල භාගයක් විතර තමයි කෙට් සටහනක් ඔබ සකස් කරගන්න ඕනේ මේ දේශනේ බලලා. ඒ සකස් කරගන්න කෙට් සටහන ඇතුළට මේක ඇතුල් වෙනවා. right? ඒක තමයි වෙන්නේ. දැන් අපි අර කලින් හදපු උදාහරණය විශාල පරිපථයක් අපි තරමක විශාල එකක් ඇඳලා ඒ පරිපථයේ අපි සමහර ඒවා අයින් කරලා උත්තර කාණ්ඩ කතා කරලා අයින් කරලා අපි සමක ප්‍රතිරෝධය හිමු. සමක ප්‍රතිරෝධය හිමුවාම අපිට ආවා සමක ප්‍රතිරෝධය 500යි. ඇතුළට ගන්න කරන්ට් එකක් තියෙනවා. දශම දෙකයි කියලා. එහෙම නම් මේ මුළු පරිපථයේම ක්ෂමතාව උත්සර්ජනය. කලින් පරිපථය අපි කතා කරමු. කලින් පරිපථයේ ක්ෂමතා උත්සර්ජනය. ක්ෂමතා උත්සර්ජනය අපිට හොයන්න පුළුවන්. I වර්ගය ආවේ ආවේ දශම දෙකයි වල මතක ඇති. වර්ග කරා. R ආවේ 500. ඕකෙන් හොයන්න පුළුවන්. ඒක කිලෝවොට්. ඒ ක්ෂමතාව වොට්. එහෙම නැත්නම් කෙනෙකුට V වර්ගයේ විදිහම R වලින් පුළුවන්. V වර්ගය කියන්නේ අපි දන්නවා වෝල්ට් 10යි කියලා. 10 වර්ගයේ විදිහම R කියන්නේ 500. ඕකෙන් පුළුවන්. ඒත් එහෙම නැත්නම් VI වලින් පුළුවන් මොනවා හරි ක්‍රමයකින් හොයන්න. පරිපථයක ක්ෂමතා උත්සර්ජනය හොයන්න කියලා කිව්වොත් ඔබ පරිපථයේම සමකය හොයලා. ඒ සමකය කියන්නේ තනි ප්‍රතිරෝධයක් වගේනේ. ඒක හරහා ක්ෂමතා උත්සර්ජනය වුණාම පරිපථයේම ක්ෂමතා උත්සර්ජනය ලැබෙනවා. එක් ප්‍රතිරෝධ හරහා ක්ෂමතා උත්සර්ජනය හොයන්න කිව්වොත් ඔබට එක් ප්‍රතිරෝධයකට මෙන්න මේ සම්බන්ධතා තුන V වර්ගයේ විදිහම එහෙම නැත්නම් I වර්ගය නැත්නම් VI දාලා එක් ප්‍රතිරෝධය සඳහා
සමකය ඔබට හොයන්න සිදු වෙනවා. හරි. එවනම් අපි දැන් බලමු කලින් ගානට වඩා ටිකක් සංකීර්ණ වෙච්ච ගානක්. රිපෝට් එකේ ඔබ දකින්නේ කලින් ගානට වඩා ටිකක් සංකීර්ණ වෙච්ච ඉස්සරහට ගිය ගානක්. මේ ගානත් සාකච්ඡා කරමු. ඔබට පේනවා ප්‍රතිරෝධ කීපයක් සමාන්තරගතව තියෙනවා. සමාන්තරගතව තියෙනවා කියලා කියන්නේ මේ ප්‍රතිරෝධයේ කොන් දෙක. මේ කොන් දෙක. ඒ කොනෙන් ගත්තාම මේ කොන කෙලින්ම මේ ප්‍රතිරෝධයේ කොනට සම්බන්ධයි. ඒ අතර ප්‍රතිරෝධ නැහැ. ඒත් එක්කම මේ ප්‍රතිරෝධයේ කොන ගත්තොත් මේ කොනට සම්බන්ධයි. ප්‍රතිරෝධ නැහැ. ඒ වගේම මේ කොන ප්‍රතිරෝධ නැතුවම මේ කොනට සම්බන්ධයි. මේ කොන ප්‍රතිරෝධ නැතුවම මේ කොනට සම්බන්ධයි. ඒ නිසා මේ කොනයි සම්බන්ධයි. මේ කොනයි සම්බන්ධයි. ප්‍රතිරෝධ කොනක් තියෙනවා සමාන්තරගතව. මේ පරිපතේ අපි හිතමු සියලුම උපකරණ වෝල්ට්මීටර්, කෝෂ සහ ඇමීටර් පරිපූර්ණයි කියන එක අපි ලියමු. වෝල්ට්මීටරේ ඇමීටරේ හා කෝෂය අපි පරිපූර්ණයි. පරිපූර්ණ නම් කියලා හිතාගෙන අපි ගන්නවා. රයිට්. මේක කරන්න පුළුවන් જાති මම පැහැදිලි කරනවා ගානක් නොදී මොනවද කරන්න පුළුවන් කියලා. ප්‍රශ්නයක් නොදී අපි සාකච්ඡා කරමු මොකක්ද කරන්න පුළුවන් කියලා. මම මේ සාකච්ඡා කරන ටික ඔබ ඊට පස්සේ ප්‍රශ්නයක්සේ සකස් කරගෙන ඔබ නැවත ඒක ඉදිරියට කරන්න උත්සාහ කිරීම තමයි සාර්ථක ප්‍රතිඵලයක් කරා ඔබට යන්නට පුළුවන් ලැබෙන්නේ. හොඳයි. එවනම් අපි බලමු මුලින්ම අපිට අවශ්‍ය මේ කෝෂයෙන් එළියට එන කරන්ට් එක හොයාගන්න. අපි I0 කියලා. සාමාන්‍ය කෝෂයක් විසර්ජනය වෙන්නේ කරන්ට් එක එළියට යන්නේ තරහට. තමයි කලින් උදාහරණ කිව්වා. කිසිම කෝෂයක විසර්ජනය වෙන්න ඕනේ. ඒ වගේම කෝෂයෙන් එළියට ගිය කරන්ට් එක පිටිපස්සෙන් ආවෝ කෝෂයට ඇතුල් වෙන්න ඕනේ. රයිට්? ඒ නිසා මේ කරන්ට් එක තමයි ගිහිලා පිටිලා තුඩිගේ ගිහිලා අපසු මේ මාර්ගය ඔස්සේ මේ පැත්තෙන් I0 ඇවිල්ලා මේ විදිහට ආපසු කෝෂයට ලැබෙනවා. ඒතර දාරිත්‍රයක් තියෙනවා. ඒක ධාරිතාව CI මයික්‍රෝෆැරඩ් කියලා දක්වලා තියෙනවා. රයිට් අපෙන් අහනවා I0 ඉස්සෙල්ලාම කියලා අපි හිතමු I0 හොයන්න කියලා. එhmenan අපි ඉස්සෙල්ලාම I0 හොයන්න නම් මේ පරිපත්‍රය මෙන්න මේ විදිහට කෝෂයට සම්බන්ධ තනි ප්‍රතිරෝධයක් බවට පත් කරගන්න ඕනේ. මේක සම්පූර්ණ මේ සෙට් එක. එතකොට එළියට එන කරන්ට් එක තමයි I0 කියන්නේ. ඒත් මෙතන R කියන්නේ කෝෂයේ සම්බන්ධ කරලා තියෙන මේ අග්‍ර දෙක. මේ අග්‍රේ එකයි. මොකද ඒ අතර ප්‍රතිරෝධ නැහැ. මේ අග්‍ර දෙක අතර මේ පරිපථයේ තියෙන සමක ප්‍රතිරෝධය තමයි මම ඔය R කියලා මේ සර්කිට් එකේ මෙතන දක්වලා තියෙන්නේ. එතකොට මේ කෝෂයේ වෝල්ට් 12 තියෙනවා. අපි කියාපු විදිහට කෝෂය පරිපූර්ණයි. කෝෂය පරිපූර්ණයි කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධය පිටුවයි. ඒ කියන්නේ කොන් දෙක හරහා මම තීරණය ගන්නවා. පරිපූර්ණ කෝෂයක් ගැවුවොත් ඒ ගාපු කොන් දෙක හරහා ක්‍රියා කරන විභවාන්තරය හරියටම කෝෂයේ විද්‍යුත්කාරකවලට සමානයි. එහෙමනම් අපිට පුළුවන් මෙන්න මේ කෝෂයේ මෙතන මතලා ඒ අතරට දාන්න වෝල්ට් 12ක විභවාන්තරයක් තමයි මේ අග්‍ර දෙක හරහා දාලා තියෙන්නේ. මේ අග්‍ර දෙක තමයි මම මේ නගුරු කරලා තියෙන්නේ මේ විදිහට. මේ B කියලා. ඒතකොට එහෙනම් එහා අපි අග්‍ර දෙක හරහා වෝල්ට් 12ක් ක්‍රියා කරනවා පරිපූර්ණ කෝෂයේ විද්‍යුත්කාරක බලය වෝල්ට් 12ක් නිසා. රයිට්. නැගින ප්‍රශ්නේ මේ R හොයන්න ඕනේ. R හෙව්වොත් අපිට I0 හොයන්න පුළුවන්. I0 කියන්නේ සපේන විභවාන්තරය වෝල්ට් 12. ඒ සපේන කොන් දෙක හරහා තියෙන සමකයෙන් බෙදුවාම අපිට I0 ගන්න. වෙන විදිහකින් කියනවා මේ R කියන ප්‍රතිරෝධයට V සමානයි IR තමයි. විභවාන්තරය 10යි සමානයි I0 R. ඒ තමයි මේ I0 සමානයි 12 විභාගය. එමුනම් අපි මේ කොන් දෙක හරහා මේකේ සමකය හොයන්න ඕනේ. ඒකයි පළවෙනි අභියෝගය. සමකය හොයනකොට මුලින්ම බලන්න ඕන මේකේ අග්‍ර දෙකම සම්බන්ධ නැති ප්‍රතිරෝධ තියෙනවද කියලා. තියෙනවා නම් පරිපත්‍රයට වැඩක් නැහැ.
මොකද ඒ වගේ කරන්ට් යන්නේ නැහැ. ඔබට පේනවා මෙන්න මේ ප්‍රතිරෝධය. අග්‍ර දෙකම සමානයි. මේ කරන්ට් එකක් ආවොත් යන්න දිහාවක් නැහැ. ඒ නිසා මේ ප්‍රතිරෝධය මේ පරිපථයට වැඩක් නැහැ. ඒ නිසා අපි මුලින්ම මේ ප්‍රතිරෝධය මේ පරිපථයෙන් මකලා අයින් කරනවා. එහෙනම් අග්‍ර දෙකම සම්බන්ධ නැති ප්‍රතිරෝධ තියෙනවා නම් ඒවා අයින් කරනවා. ආයේ නැහැ. ඊට පස්සේ බලනවා කිසියම් පරිපථයක් තියෙන ප්‍රතිරෝධයක් කොන් දෙකෙන් වයර් එකකින් ෂෝට් වෙලාද. කියන්නේ ලුහුවක් වෙලාද. එහෙම තියෙනවා නම් ඒ ප්‍රතිරෝධ පරිපථයට වැඩක් නැහැ. ඒව කියලා හිතලා අපි පරිපථය දිහා බලමු. අපිට පේනවා මෙන්න මේ 100 මේ පැත්තේ ඉන්න වයර් එකකින් අනිත් කොනට ෂෝට්. ඒතර මෙතනින් එන කරන්ට් එකට මෙහෙන් ගිහිලා දුෂ්කර ගමනක් ගිහිලා මෙතෙන්ට එනවට වඩා කිසි දුෂ්කරතාවයක් නැතුව මෙහෙම ඉන්න පුළුවන්කම තියෙද්දි මේක හරහා යන්නේ. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධය මේ වයර් එකකින් ෂෝට්. අන්න ෂෝට් නැත්නම් ලුහුවක් කියන්නේ මොකක්ද කියලා ඔයාලා දැන් තේරෙනවා. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධය මේ කොනයි මේ ප්‍රතිරෝධය මේ කොන මෙතන ඒ කොන මෙතන කොනට සමානයි. මොකද මේ දෙක අතර ප්‍රතිරෝධ නැහැ. ඒතර මේ ස්ථානයයි මේ ස්ථානයයි දෙක මේ වයර් එකකින් ෂෝට් වෙලා එහෙනම් මේ ප්‍රතිරෝධය පරිපථයට වැඩක් නැහැ. මේක දිගේ ධාරාව යන්නේ නැහැ. අපි එකක් කරමු. ඔන්න දැන් යන්න. ඊට පස්සේ ඔබට පේනවා පරිපූර්ණ වෝල්ට් මීටරයක් තියෙනවා. පරිපූර්ණ වෝල්ට් මීටරය දිගේ කරන්ට් යන්නේ නැහැ ප්‍රතිරෝධය අනන්තය නිසා කියලා දුන්නා. පරිපූර්ණ වෝල්ට් මීටරයක ප්‍රතිරෝධය අනන්තයි. ප්‍රතිරෝධය අනන්තය කියන්නේ ඒ මාර්ගයේ කරන්ට් එක යන්නේ. චූටි කරන්ට් එකක් යන්න පුළුවන් බොහොම නොසලකිය හැකි මට්ටමක්. නැත්නම් වෝල්ට් මීටරය වැඩ කරන්න බෑනේ. නොසලකිය හැකි තරම් මට්ටමක් කරන්ට් එකක් පරිපූර්ණ වෝල්ට් මීටරය හරහා යන නිසා මේ ලයින් එකේ කරන්ට් එක යන්නේ නැහැ. ඒ නිසා අපිට ලයින් එක යන කරන්ට් එක යන්නේ නැති ලයින් එකක් පරිපථයට වැදගත් නැහැ. තිබුණාට කමක් නැහැ. නමුත් ගණනේදී වැදගත් නැහැ. ඒ නිසා අපි එකක් කරයි. right. සෑහෙන්න අයින් කරනවා. යම් සරල භාවයක් දකින්න තියෙනවා. ඊට අමතරව මේ තියෙන දාරිද්‍රකය. ඔතනෝ දාරිද්‍රක හරහා DC කරන්ට් යන්නේ නැහැ. බැටරි වලින් දෙන කරන්ට් දාරිද්‍රකේ හරහා යන්නේ නැහැ. කරන්ට් එක දුන්නොත් දාරිද්‍රකයක් කරා බැටරියකින් DC කරන්ට් එකක් ක්ෂණිකව charge වෙනවා. ඊට පස්සේ ලයින් එක බ්ලොක් වෙනවා. charging discharging process එකක් වෙන්න නම් දාරිද්‍රකේ හරහා පිටක මේ පැත්තට කරන්ට් එක යන්න ඕනේ, පිටක මේ පැත්තට යන්න ඕනේ. පිටක මේ පැත්තට පිටක. එහෙම වෙන්නේ AC කරන්ට් එකක් කියනවා. DC කරන්ට් එක හැම වෙලේම යන්න හදන එකම පැත්තට. ඒතකොට යන්න හදනකොට දාරිද්‍රකේ ටක් ගාලා charge වෙනවා මිසක ආය ඩිස්චාර්ජ් වෙන්නේ මෙහෙන් කරන්ට් එකක් එන්නේ නැහැ. ඒ නිසා charge වෙච්ච ගමන් ලයින් එක බ්ලොක් වෙනවා. ඒ නිසා මේ සර්කිට් එක ගහපු ගමන් මෙයා charge වෙනවා. charge වෙලා මේ ලයින් එක දිගේ පල්ලෙහාට කරන්ට් එන එක නවත්තනවා, බ්ලොක් වෙනවා ලයින් එක. ඒ කියන්නේ මේ දාරිද්‍රකේ හරහා කරන්ට් එකක් යන්නේ නැහැ කියන්නේ. මේ ලයින් එකේ කරන්ට් එකක් එන්න බෑ. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධය හරහා කරන්ට් එකක් යන්න බෑ. ඒ කියන්නේ මේ ලයින් එකේ කරන්ට් එකක් නැහැ. මේ ලයින් එක දිගේ ධාරාවක් මේක පරිපථයේ තිබුණාට කමක් නැහැ. නමුත් ගණනය සඳහා මේ ලයින් එක අපිට වැඩක් නැහැ. මොකද කරන්ට් යන්නේ නැති ලයින්. සමග ප්‍රතිරෝධයේ සෙවීමේදී අපිට වැදගත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒකත් right. ඊළඟට පරිපූර්ණ ඇමීටර් එකක් තියෙනවා. පරිපූර්ණ ඇමීටර් එකක් තියෙනවා කියලා කියන්නේ පරිපූර්ණයි කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධයේ බිඳුවයි. අභ්‍යන්තර ප්‍රතිරෝධයේ බිඳුවයි කියන්නේ ඔය ඇමීටරේට අපි කලින් උදාහරණයක් කතා කරා V සමානයි IR දැම්මොත් V සමානයි IR දැම්මොත් ඔය ඇමීටරේ දෙකලවර හරහා විභවාන්තරේ V කියලා අපි හෙව්වොත් I තියෙයි. නමුත් R නෑ. මේ ඇමීටරේ R නෑ. R නෑ කියන්නේ මේ කොන් දෙක හරහා විභවාන්තරේ ගණන් කරන්න උත්සාහ කරොත් ගණනය කරන්න උත්සාහ කරොත් V සමානයි I කරන්ට් එකක් තියෙයි. I වරක් R මේකේ නැති නිසා මේ කොන් දෙක හරහා විභවාන්තරයක් නැති වෙනවා. ඒ කියන්නේ මේ කොන් දෙක හරහා නිකම්ම සන්නායකයක් තිබ්බා වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා සමත ප්‍රතිරෝධයේ සෙවීමේදී අපිට පුළුවන් මෙයාව අයින් කරලා සන්නායකයක් ගන්න. හැබැයි ඇමීටරයක් තියෙනවා. ඊපට අපි සමත ප්‍රතිරෝධයේ සෙවීමේදී එතන ඒක නෑ කියලා සැලකුවට කමක් නෑ. දැන් ගොඩක් සරලයි. දැන් අපිට සමත ප්‍රතිරෝධය හොයන්න අමාරුයි. ඔයගොල්ලෝ දන්නවද? සමාන විශාලත්වයේ තියෙන R ප්‍රතිරෝධයේ N සංඛ්‍යාවක්.
R ප්‍රතිරෝධ n සංඛ්‍යාවක් ශ්‍රේණිගතව ගෙනුවොත් සමකය R වරක් n. උදාහරණයකට 100 ප්‍රතිරෝධ පහක් විතර ශ්‍රේණිගතව ගැහුවොත් සමකය 100 වරක් 500ක්. හොඳයි 100 ප්‍රතිරෝධ පහක් සමාන්තරගතව ගැහුවොත් සමකය 100 බෙදීම 5ක්. ශ්‍රේණිගතව ගැහුවොත් 100 වැඩි කිරීම 5ක්. සමාන්තරගතව ගැහුවොත් 100 බෙදීම 5ක්. 20යි. එමනම් R ප්‍රතිරෝධ සමාන ප්‍රමාණයක් ශ්‍රේණිගතව ගැහුවොත් සමකය Rn. R ප්‍රතිරෝධ සමාන ගානක් n ප්‍රමාණයක් සමාන්තරගතව ගැහුවොත් සමකය R බෙදීම n. අපි බැලුවොත් කෙනෙකුට පුළුවන් මෙතන මේ තුනේ සමකය හොයන්න සමාන්තරගතව දාලා 1 100 දාන 1 200 දාන 1 300 කියලා. සමාන 1 කියලා. නමුත් එහෙම නැත්නම් අපි හිතුවොත් මේ තුනේ ඉලක්කම් තුනේ කුඩාපොදු ගුණාකාරය මොකක්ද කියලා හිතුවොත් කුඩාපොදු ගුණාකාරය 600ක් වෙනවා. 600ක් වෙනවා. කුඩාපොදු ගුණාකාරය. right. එතකොට මම චූටි වෙනසක් කරන්නම් මේ ස්ථානයේ 600ක්ම දාන්න. ඉංග්‍රීසියෙන් 600ක් කරන්න. right. එතන 600යි 200යි 300යි එතන කුඩාපොදු ගුණාකාරය 600ක් වෙනවා. එතන මේක මම 600ක් කළා 200යි 300යි සමාන්තරගත මේ තුනේ සමකය හෙවීමේදී ඔබට පේනවා මෙතන 600 එකක් තියෙනවා 200 කියන්නේ 600ව කීයක් සමාන්තරගතව ගැහුවොත් ඒ බලන්න R ප්‍රතිරෝධ in ප්‍රමාණයක් සමාන්තරගතව ගැහුවොත් උත්තරය R බෙදීම ඉන්නේ එහෙනම් ඔබට පේනවා 600ව 3ක් සමාන්තරගතව ගැහුවොත් සමකය වෙන්නේ 600 බෙදීම 3යි ඒ කියන්නේ 200 එහෙනම් ඔබට හිතින් හිතාගත්ත හැකි මේ 200 කියන්නේ 600ව 3ක් 600 මෙතන දැන් 600 එකක්. එහෙනම් 600 මෙතන 3යි මේකයි 4යි. 300 කියන්නේ 600ව කීයක් සමාන්තරගතව ගැහුවොත් එන උත්තරේද? 2ක්. එවනම් 600ව එතන 2යි 300 වෙනකොට මෙතන 600ව 3යි 200 වෙනකොට මෙතන 600ව 1යි. ඒ නිසා මේ සෙට් එකම හරියට 600ව 6ක් සමාන්තරගතව ගැහුවා වගේ තත්ත්වයක් තමයි. 600ව 6ක් සමාන්තරගතව ගැහුවා වගේ තත්ත්වයක් තමයි නිර්මාණය වෙන්නේ. එවනම් මෙතන සමකය වෙන්නේ 600 බෙදීම 6යි. ඒ කියන්නේ මෙතන උත්තරේ මම මේ රවුන්ඩ් කරන මේ කෑල්ල ඇතුළේ උත්තරේ ඕම් 100යි. දැන් හිතන්නකෝ උතන මේ කෑලි 3 වෙනුවටම ඕම් 100ක් අපි දැම්මා කියලා. ඒ දැම්මා නම් ඒ ඕම් 100යි. මේ 100යි ශ්‍රේණිගතයි. ඒකට මේ 200ක් ශ්‍රේණිගතයි. මෙතන මේ ඕම් වෙනුවට තනි ප්‍රතිරෝධයක් ආවම ඔයගොල්ලන්ට පේනවා මෙහෙන් යන ලයින් එකේ තනි ප්‍රතිරෝධය හරහා ගිහිල්ලා ඒ ධාරාව මේක හරහා ඇවිල්ලා මේක හරහා. එතකොට මේ එන තනි ප්‍රතිරෝධයයි මේ 100යි 200යි හරහා එකම ධාරාව එන්නේ. කියන්නේ මේ තුනම ශ්‍රේණිගතයි. ශ්‍රේණිගත නම් එකතු කරන්න ඕනේ 100යි 100යි 200යි 200යි 400යි. එහෙනම් මේ R කියන්නේ ඕම් 400යි. එහෙමනම් අපිට පුළුවන් වෙනවා 12 බෙදීම 400 කියන එකෙන් I not හොයන්න පුළුවන් I not කියන්නේ 12 බෙදීම 400යි right ඒ කියන්නේ 0.12ට නෑ 120ටත් නෑ 1200ට 3යි 0.03ක් ඇම්පියර් I not හැටියට ලැබෙනවා නමුළු ධාරාව දැන් ඒගොල්ලෝ ඊට පස්සේ අපෙන් අහන්න පුළුවන් ඒ I not ධාරාව කොහොමද මේ හන්දියේදී බෙදෙන්නේ ඒ I not ධාරාව මේ ලයින් එකේ කොහොම වෙනවා මෙතන දිව ප්‍රතිරෝධය හරහා පොඩ්ඩක්වත් යන්නේ නැහැ මේ ෂෝට් නිසා මේ ලයින් එකේ කොහොම ඇවිල්ලා මෙතනින් I not මේ පැත්තෙන් යනවා I1 මෙතනින් යනවා I2 මෙතනින් යනවා I3 වශයෙන් කොටස් තුනකට වෙන් වෙනවා අපෙන් අහයි මේ I1 I2 සහ I3 මොනවද කීයද කියලා right ඔබ දන්නවා මෙතන තියෙන කරන්ට් ඩිවයිඩර් එකක් ශ්‍රේණික සමාන්තරගත ප්‍රතිරෝධ කට්ටලයක් කියන්නේ කරන්ට් ඩිවයිඩර් එකක් කරන්ට් එක බෙදෙන එකක්. ඒතකොට ධාරා අතර අනුපාතය සමාන වෙන්නේ ප්‍රතිරෝධ අතර අනුපාතයේ පරස්පරය. ඒ කියන්නේ I1ට I2ට I3 දරන අනුපාතය 1යට 600 පරස්පරයෙන් ඒකට 1යට 200
1ට 300 කියන අනුපාතයටයි I1ට I2ට I3 සමානයි 1ට 600 1ට 200 1ට 300 අනුපාතය තමයි. එයි සමාන්තරගත ප්‍රතිරෝධ කියනවා. මේක කරන්ට් ඩිවයිඩර් එකක් එක්ක හැසිරෙන්නේ. එක් ප්‍රතිරෝධ හරහා යන ධාරාව අනුපාතය ප්‍රතිරෝධ අතර අනුපාතය පරස්පරයටයි සමාන වෙන්නේ. අපි ඒක සිද්ධාන්තයේදී කලින් කතා කරා. ඒක තමයි මේ ස්ථානයේදී මේ තියෙන්නේ. දැන් ඒ නිසා මම මේක සරල අනුපාතයක් වඩපත් කරන්න දිගටම 600 වෙනි කරමු. 1ට 3ට 2යි කියන්නේ. එවනම් මට I1 හොයන්න පුළුවන්. I1 කොහොමද හොයන්නේ? 0.03 කියන I0 මේ ටික එකතු වෙන්න බෙදෙනවා. 1යි 3යි 4යි 2යි 6යි. ඒ නිසා මට I1 හොයන්න පුළුවන්. I1 කියන්නේ 0.03 right මට බෙදන්න වෙනවා. මෙතන කියනවා කොටස් 1යි 3යි 6ක් 6න් බෙදලා එකෙන් වැඩි කරන්න වෙනවා. ඔන්න I1. ඒ වගේම I2 හොයන්න පුළුවන්. මොකද I2 හොයන්න කරන්නේ 0.03 6න් බෙදලා 3න් වැඩි කරනවා. උඩ බෙදලා 3න් නෙවෙයි 3න් වැඩි කරනවා. අනුපාතය විතර ඉල්ල තියෙන්නේ 3න් වැඩි කරනවා. right. ඒ වගේම I3 හොයන්න කිව්වොත් 0.03 කියලා මෙතෙන්ට එන I0 කරන්ට් එක බෙදනවා කොටස් 6න් බෙදලා 2න් වැඩි කරනවා. I2 වෙනවා. යනවා අපි ඇමීටරේ තිබුණේ මෙතන. එහෙනම් ඇමීටරේ පාඨාංකය වෙන්නේ මේ ලයින් එකේ එන කරන්ට් එක. මොකද මේ ඇමීටරේ හයි කළා කියලා දැන් පරිපතේ වෙනසක් වෙන්නේ නැහැ. ඇයි ඇමීටරේ කිසිම ප්‍රතිරෝධයක් නැහැ. ඒ නිසා අපි ඒක අයින් කරලා ගණන් එක. දැන් ආපසු හයි කළා කියලා පරිපතේ වෙනසක් නැහැ. මොකද මෙයාට ප්‍රතිරෝධයක් නැහැ. right මෙයාට ප්‍රතිරෝධයක් නැහැ. ඒ නිසා මේ ලයින් එකේ එන කරන්ට් එක I2. හරි. I2 අපිට හොයන්න පුළුවන් මේක. මම I2 කියලා පෙන්නනවා නම් I2 කියන්නේ එතකොට ඉන්න නෑ ලියන්න. ඔබට පේනවා I2 කියන්නේ ඕනනම් අපිට ලියන්න පුළුවන් කොහොමද I2 සමානයි 0.03 6න් බෙදලා 3න් වැඩි කරා. අන්න I2. ඕක තමයි ඇමීටර් පාඨ. මේක ඇහුවොත් ඇමීටර් පාඨ කියනවා. හරි. right. ඉතින් යමක් කියන්න තියෙනවා. බැරි වෙලාවෙ ඇමීටරේ පරිපූර්ණ නොවුණා නම් ඕකට ප්‍රතිරෝධයක් තිබුණා නම් මොකද වෙන්නේ? ඔබට මේ ඇමීටරේ පරිපතෙන් අයින් කරන්න බෑ. අපි තුමු ohm 100ක විතර ප්‍රතිරෝධයක් ඇමීටරේ තිබ්බා කියලා. ඉදිරියේදී මම ගණන් හදලා ඊළඟ ප්‍රේෂණයේදී එතකොට ඒක 100ක් තිබ්බා නම් මේ 200යි 100යි ශ්‍රේණිගත නිසා මෙතෙන්ට 300ක් දාලා තමයි ඔයගොල්ලෝ මේ ඇමීටරේ අයින් කරන්නේ. හරි. එතකොට 200ට ඇමීටරේ 100ක් එකතු කරලා 300ක් මේ ලයින් එකේ දාලා තමයි ඇමීටරේ අයින් කරන්නේ. ඔබ මෙතන එහෙම නෑ පරිපූර්ණ නිසා. එයාට ප්‍රතිරෝධයක් නැති නිසා අපි අයින් කරගන්නවා. right. එහෙනම් ඇමීටර් පාඨාංකයක් උත්. දැන් අපි අහන්න පුළුවන් ඊට පස්සේ මේ ප්‍රතිරෝධය හරහා ක්ෂමතා උත්සර්ජනය. right. 200 හරහා ක්ෂමතා උත්සර්ජනය වුවොත් අපි ලියනවා I වර්ගය R. I වර්ගය R 200 හරහා යන්නේ මේක 200යි 200 හරහා I දැන් I2 අපි හොයලා තියෙනවා. ඒක වර්ග කරලා මෙතෙන්ට දානවා. I2 වර්ගය. දාලා R වෙනුවට 200 දානවා. දාපුවම මේ ප්‍රතිරෝධය හරහා ක්ෂමතා උත්සර්ජනය. ක්ෂමතා උත්සර්ජනය. ඒ වගේම මේ 600 හරහා ක්ෂමතා උත්සර්ජනය හොයන්න පුළුවන් I1 වර්ගයේ වරක් කාර්දා. I1 කියන්නේ මේක. ඒක වර්ග කරලා R වෙනුවට 600 දාපුවම මේක හරහා ක්ෂමතා උත්සර්ජනය වෙනවා. ඒ වගේම එක එක ප්‍රතිරෝධ හරහා ක්ෂමතා උත්සර්ජනය ඔබට හොයන්න පුළුවන්. නමුත් සර්කිට් එකේ සමස්ත ක්ෂමතා උත්සර්ජනය හොයන්න කියලා ඒගොල්ලෝ අපිට කිව්වනම් I වර්ගයේ R පාවිච්චි කරන්න පුළුවන්. I වර්ගයේ වෙනුවට ඔබට දාන්න වෙන්නේ I0 වර්ගය. මොකද මුළු කරන්ට් එක I0. ඒ නිසා I0 වර්ගය R වෙනුවට දාන්න වෙන්නේ සමග ප්‍රතිරෝධය 400. ඒකෙන් මුළු පරිපතේ ක්ෂමතා උත්සර්ජනය හොයන්න පුළුවන්. ඒක එක් එක් ප්‍රතිරෝධ හරහා වෙන ක්ෂමතා උත්සර්ජනයේ එකතුවට සමාන වෙනවා. හරි. ඊළඟට මම මේ කොටස දැන් මකනවා. මට සුළු කිරීම සඳහා අවශ්‍ය නිසා ඊළඟට අපි අහන්න පුළුවන් වෝල්ට් මීටරේ පාඨාංකය. වෝල්ට් මීටරේ තිබෙන්නේ පුතේ මෙතන. මේ තව ප්‍රතිරෝධයක් තිබ්බා එක මම අයින් කරලා තියෙන වැඩක් නැහැ වැඩක් නැතිව වෝල්ට් මීටරේ පාඨාංකය. එතකොට වෝල්ට් මීටරේ පාඨාංකය කියන්නේ වෝල්ට් මීටරේ ගහලා තියෙන කොන් දෙක හරහා විභවාන්තරය.
හරහා විභවාන්තරය. බලන්න කොන් දෙක හරහා විභවාන්තරය. එතකොට මේ කොන් දෙක හරහා විභවාන්තරය කොච්චරද කියලා බලන්න ඕන නම් අපිට පුළුවන් ඕන නම් මෙන්න මේ එක ප්‍රතිරෝධයකට V සමානයි IR ගන්න. මේක හරහා යන කරන්ට් එක දාන්න ප්‍රතිරෝධය දානවා V සමානයි IR දාපුවම මේ කොන් දෙක හරහා විභවාන්තරය. ඒකම තමයි මෙතන මේ ප්‍රතිරෝධයට V සමානයි IR දැම්මත් එන්නේ. ඒතර V කියන්නේ V හොයන්න වෙනවා, I කියන්නේ I දෙක, R කියන්නේ 200. ඒතර මේ කොන් දෙක හරහා විභවාන්තරය. මේ හරහා විභවස්මක් නැහැ නේ මෙතන මේ භවයේ සමාන. ඒතර මෙයා ප්‍රතිරෝධය බිඳුව. ඒ නිසා විභවාන්තරය. ඒ නිසා මෙයා හරහා එන විභවාන්තරයෙන් තමයි මේ කොන් දෙක හරහා විභවාන්තරය වෙන්නේ. ඇයි? මෙයා හරහා විභවාන්තරය මේ කොන් දෙක හරහා විභවාන්තරය මෙතන විභවයේ සමානයි. ඒ නිසා මේ කොන් දෙක හරහා විභවාන්තරය කියන්නේ මෙයා ඒකත් මේක හරහා විභවාන්තරයට සමානයි. සමාන්තරගතයි. මේකට V සමානයි IR දැම්මා. ඒත් ඒ ඔය උත්තරේ මේ කොන් දෙක හරහා විභවාන්තරය. ඒකම තමයි මේ පාඨාංකය. right. ඔකේ පාඨාංකයට එන්නේ කොහොමද? I එකවරක් 200ෙන් හොයන්න. නැත්තම් I දෙකවරක් 600ෙන් හොයන්න. ඒව නැත්තම් I දෙකවරක් 200ෙන් පුළුවන්. නැත්තම් I තුනවරක් 300ෙන් පුළුවන්. තාමත් අපි අන්තික කරනකොට තීර පන්තියක නම් මම මේව හදනවා. සෑහෙන වෙලාවක් කරන් හදනවා. උතුම්බට වෙලාව නැහැ බලන්න. මට දින තියෙන වෙලාව කොහොම සුළුයි. ඒ ඇතුළත මම මේක කරන්නේ. එනම් වෝල්ට් මීටර පාඨාංකය හොයන්න. තව ශිෂ්‍යයෙකුට පුළුවන් මේක වෙන විදිහට කරන්න. මොකද එයා කල්පනා කරලා බැලුවොත් හොඳට අහගෙන ඉන්න මේ කොන් දෙක හරහා සමකය 100යි. නම් මෙතන එන්නේ 100යි. සමකය හෙව්වනේ මේකේ 100යි. මෙතනත් 100යි. මෙතන 200යි. එහෙනම් එයා දන්නවා මේ ලයින් එකේ ශ්‍රේණිගතව තියෙනවා ප්‍රතිරෝධ තුනක් 100යි 200යි. ශ්‍රේණිගත ප්‍රතිරෝධ සහිත පද්ධතියක් අපි දන්නේ වෝල්ටේජ් ඩිවයිඩර් එකක් හැටියට. ප්‍රතිරෝධ හරහා වෝල්ටේජ් බෙදා ගන්නවා ශ්‍රේණිගතව ප්‍රතිරෝධ හයි කරනවා. බෙදාගන්නේ ප්‍රතිරෝධ අතර අනුපාතයට. මේක තීරයේ පැහැදිලි කරනවා. R එක R දෙක අනුපාතයට තමයි R එක හරහා සහ R දෙක හරහා විභවයන් බෙදෙන්නේ. ඒ ශ්‍රේණිගතව ප්‍රතිරෝධ සම්බන්ධ කරනවා. මතකයි සමාන්තරගතව ප්‍රතිරෝධ සම්බන්ධ කරපුවම ධාරාව බෙදා ගන්නවා. හැබැයි මේ ධාරාව බෙදාගන්නේ ප්‍රතිරෝධ අතර අනුපාතයේ පරස්පරයට. හැබැයි ශ්‍රේණිගතව සම්බන්ධ කරපුවම ප්‍රතිරෝධ අතර අනුපාතයටමයි විභවාන්තර බෙදාගන්නේ. එහෙමනම් මේ අතර 100ක් කියනවා නම් මෙතන 100ක් කියනවා නම් මෙතන 200ක් කියනවා නම් 100යි 200යි 200යි කියන්නේ එකට දෙක අනුපාතයට මේ වෝල්ට් 12 බෙදා ගන්න ඕනේ. 100 කියන්නේ එකයි කියලා එකයි මෙතන ඒකට 100 කියන්නේ දෙකයි ආයෙත් දෙකයි මෙතන 200ක් තියෙනවා දෙකයි. එහෙනම් එකට දෙක අනුපාතයට මේ වෝල්ට් 12 බෙදා. එහෙමනම් මේක හරහා එන්නේ වෝල්ට් කිය කොහොමද හොයන්නේ? අපි 12 4ෙන් බෙදන්නේ. කොටස් 1යි 2යි අනුපාතේ. මේක හරහා එක වෝල්ටේජ් කොටසයි, මේක හරහා එක වෝල්ටේජ් කොටසයි, මේක හරහා දෙකයි වෝල්ටේජ් කොටස. එහෙනම් ඔක්කොම කොටස් 7යි. එහෙනම් 12 4ෙන් බෙදපුවම 3යි. 3ෙන් එකක් තමයි එහෙනම් මේ 3 කියන වෝල්ටේජ් එක තමයි මේක හරහා එන්නේ. තව වෝල්ටේජ් 3ක් තමයි වෝල්ට් 3ක් තමයි මේක හරහා එන්නේ. තව වෝල්ට් 6ක් තමයි මේක හරහා එන්නේ. ඒක තමයි විභව ස්පානුපාතයේ එකට මේක හරහා එකට දෙකක් වේ. දැන් මේ තරම කසීරුයි යම් වේගයක් සහිතව පැහැදිලි කරන ඉන්න මටත් මහන්සියි. හරි නිදහසේ කියලා උගන්වනවා වගේ නෑ. ඒ නිසා ඔබත් නැවත බලලා හරි ඔබේ ජයග්‍රහණය සඳහා සූදානම් විය යුතුයි. අපි අතිශය මහන්සියි ඔබට කටයුතු කරන නිසා ඔබේ වගකීමක් සහ යුතුකමක් තිබෙනවා. මේ නැවත බලලා ඔබ සකස් කරගෙන. මෙතන 100යි සමකය, මේකත් 100යි, මේක 200යි. එහෙනම් හරියට කෝෂය හරහා 100කුයි 200 ආයෙත් 100කුයි 200කුයි කියනවා. ප්‍රතිරෝධ අනුපාතයේ එකට දෙකයි. එහෙනම් ඔක්කොම කොටස් 4යි. වෝල්ට් 12 එකට දෙක අනුපාතයට බෙදා ගන්නවා. එහෙම බෙදුවම මේ දෙක හරහා වෝල්ට් 3යි. එහෙමනම් මේ දෙක හරහා වෝල්ට් 3යි කියන්නේ මේ මෙතන විභවයේ සමානයි, මෙතන විභවයේ සමානයි. මුගේ පාඨාංකය වෝල්ට් 3යි. මොකද ඌ මේ ස්ථානෙටයි ගැහුවට ඌ වැදිලා තියෙන්නේ මෙතෙන්ටයි.
ඒ නිසා හරියටම මේක හරහා විභවාන්තරය මේ කට්ටලය හරහා විභවාන්තරය තමයි මේ වෝල්ට්මීටරේ පාඨාංකය වෙන්නේ. එහෙනම් වෝල්ට්මීටරේ පාඨාංකය අපිට ඒ විදිහට ලබා ගන්න. නැවත ගෙදරදී කරලා මේක සකස් කරගන්න. ඊළඟට අපෙන් අහන්න පුළුවන් දාරිද්ර්‍යයේ ගබඩා වෙලා තියෙන ආරෝපණය. ඔන්න දාරිද්ර්‍යයේ මෙතන තිබ්බා ඕම් 50ක් 100ක් මම මතක නෑ ප්‍රතිරෝධය කොච්චරද කියලා 50ක් 100ක් කියලා පිටුම් 50යි කියලා මම දැන් මකපුරු සමතක නෑ සමහර වෙලාවට 100 තියෙන්නේ නැති ඔබ ඒක බලාගන්න කොහොමුණත් මේ ලයින් එකේ කරන්ට් එකක් දැන් ඉන්නේ නෑ හොඳට අහගෙන මේ ලයින් එකේ කරන්ට් එකක් තියෙන්නේ එහෙමනම් ඔබට පේනවා කරන්ට් එකක් එන්නේ නැත්නම් මේ ප්‍රතිරෝධය හරහා විභව බැස්මක් නෑ ඇයි විභව බැස්මක් නැති මේක හරහා විභව බැස්ම හොයන්න අපි දාන්නේ V = IR V = IR දානකොට V = I තිබ්බා R තිබ්බට ආරෝපණ වලට I නේ ඒ නිසා මේක හරහා විභව බැස්මක් නෑ ඒ නිසා මෙතන විභවයට සමාන වෙනවා අපිට දාරිද්ර්‍යයේ කොන හරහා විභවාන්තරයේ මේ විභවාන්තරය අපිට ඕනේ එක V0 කියලා ගමු ඒක ඕනේ ඔය දාරිද්ර්‍යයේ ආරෝපණය හොයන්න දාරිද්ර්‍යයේ කොන දෙක හරහා විභවාන්තරය ඕනේ නමුත් මෙතන විභවයට සමානයි එහෙනම් දාරිද්ර්‍යයේ කොන දෙක හරහා විභවාන්තරය ගන්නවා වෙනකොට අපි මෙතන ලක්ෂයයි මෙතන ලක්ෂය අතර විභවාන්තරය ගත්තට කමක් නැහැ මොකද මේ හරහා බැස්මක් නැහැ මේ හරහා බැස්මක් කලින් කතාවේ මට කියන්නත් ඕන මේක ගියාම කරන්ට් එක මේ පැත්තෙන් යන නිසා මේ 100 හරහා වයින් තුනක් මේ කරන්ට් එක යන පැත්තටයි විභවය වයින්නේ එහෙම ගිහිල්ලා ආයේ මේ 100 හරහා තුනක් වහින්නේ මේ පැත්තට කරන්ට් එක යන පැත්තටයි වයින්නේ ඒ කරලා ආවෝ මේ 200 හරහා තව 6ක් වහින්නේ මේ පැත්තට අපි හිතමු මේ ස්ථානයේ භූගත කරලා තිබ්බත් එහෙනම් වෝල්ටේජ් එක බිඳුවයි එහෙනම් මෙතන බිඳුව නම් මේ ලක්ෂ දෙක අතර විභවාන්තරය 12 වෙද්දී මෙතන 12යි මෙතන 12යි එහෙනම් 12න් මෙතන ඉඳන් මෙතන තුනක් වහිනවා කියන්නේ මෙතන විභවය 9ක් වෙනවා වෝල්ට් රයිට් 9ක් වෙනවා එහෙනම් මෙහෙම ගිහිල්ලා ආපසු මෙතන තව තුනක් වහින්න එපා මොකද වාතයේ 100ට 100 නිසා මෙතන තුනක් පැස්සනම් මේක කියන තුනක් වහින්න එහෙනම් 9න් තුනක් පැස්සම් මෙතන 6යි රයිට් ඔන්න මේක හරහා 6ක් වහින්න එපා එහෙනම් 6න් 6ක් පැස්සම ආපසු මෙතන බිඳුව වෙනවා එහෙනම් පරිපථයේ දිගේ ධාරාව යන දිශාවටයි විභවය වහින්න මට ඒක කලින් කියන්න බැරි නිසා දැන් මතක් කරගන්න රයිට් එහෙනම් බලමු මේ ලක්ෂයේ විභවයයි මේ ලක්ෂයේ විභවය අතර වෙනස තමයි දාරිද්ර්‍යයේ හරහා තියෙන විභවය. මේ ලක්ෂයේ විභවයට සමානයි කරන්ට් එකක් මේ හරහා යන නිසා. මේ ලක්ෂයේ විභවය හා මේ ලක්ෂයේ විභවය අතර අන්තරය ගත්තා නම් දැන් මේ නෝට්ට සමානයි මේක සමාන නිසා. පැහැදිලි කෙරුම් ගන්න. ඕනේ මේ ලක්ෂ දෙක අතර විභවාන්තරය මේකට විභවය සමාන නිසා මේ ලක්ෂ දෙක අතර විභවාන්තරය ගත්තා නම් මේ ලක්ෂයේ විභවය ඕම ගිහිල්ලා මෙතන විභවයට සමානයි. මෙතන විභවයට. right? මෙතන විභවයට සමානයි. හොඳට නැත්නම් මෙතන විභවයට සමානයි. මේ ලක්ෂයේ විභවය මෙහෙම ගිහලා මෙතන විභවයට සමානයි. මේ ලක්ෂයේ විභවය මෙහෙම ගිහලා මෙතන විභවයට සමානයි. තේරුම් ගන්න. මේ අතර ප්‍රතිරෝධ නැහැ නේ. මෙහෙම ගිහලා ප්‍රතිරෝධ නැහැ. ඒ නිසා මෙතන විභවයට මෙතන විභවය සමානයි. මෙතන විභවය අතර අන්තරය ගත්තා නම් ඒක කෙලින්ම මේ දාරිද්ර්‍යයේ හරහා විභවාන්තරයට සමානයි. මේ ලක්ෂ දෙක අතර විභවාන්තරය කියන්නේ එතකොට මේ ලක්ෂයයි මේ ලක්ෂය අතර විභවාන්තරය. මේ ලක්ෂය නම් මෙතෙන්ට දැක්ක මෙතන වෝල්ට්. මේ වන්න 12යි. මෙතන 12 වෙනකොට කැලකිලා මෙතන 12යි. 12යි. ඒතර ඔයගොල්ලෝ අපි දන්නවා මෙතන 12යි නම් මෙතන 9යි. ආපහු මෙතෙන්ට එනකොට 6යි. ඒ නිසා මෙතන 12යි මෙතන 6යි කියන්නේ V0 කියන්නේ පැහැදිලිවම මේ ලක්ෂ දෙක අතර විභවාන්තරයේ වෝල්ට් 6යි. බලන්න දාරිද්ර්‍යයේ මේ කොනේ විභවය කියන්නේ මේ පැත්තෙන් කැරකිලා මෙතන විභවයමයි. ඒ කියන්නේ 12. ඒක හිතන්නත්. මෙතන විභවය මේ ලක්ෂ විභවය කියන්නේ ඒක මේ ලක්ෂ විභවයට සමානයි ධාරාවක් නැති නිසා. එහෙමනම් මේ ලක්ෂය අතර විභවාන්තරය ඔබ දන්නවා මේක හරහා 3ක් බැස්සා මේක හරහා 3ක් බැස්සා පැහැපු මේ තුනයි එකතු කරපුවම මේ ලක්ෂ දෙක අතර විභව බැස්ම කියන්නේ වෝල්ට් 6. ඒක හොයන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක භූගත කරනවා කියලා අරගෙන මේක හරහා ප්‍රතිරෝධ නිසා මෙතන 3යි මේක හරහා 3ක් වහින්න නිසා 9යි මෙතන 6යි කියලා අරගෙන මෙතන 12 නිසා 12න් 6ක් කරලා 6යි කියලා ගන්නත් පුළුවන්. කොහොමරි තමන් පහසු ක්‍රමයකට මේක ලබා ගන්න. එහෙම ලබා ගත්තට පස්සේ දාරිද්ර්‍යයට දානවා Q සමානයි
C. දන්නවනේ. ඒ තමයි ආරෝපණ ප්‍රමාණය Q. C කියන්නේ මයික්‍රෝෆැරඩ් 100යි. වැඩි කරනවා විභවාන්තරයේ වෝල්ට් 6. උත්තරේ 600යි මයික්‍රෝ කූලෝම් කියලා එනවා දාරිද්ර්යයේ සතුන ආරෝපණය. 600යි මයික්‍රෝ කූලෝම්. ලේසි නෝ. මොසු මේ ගාන බලලා තනියෙන් තර්ක කරලා හරියට හදන්න ඉගෙන ගත්තොත් රජ වෙන්න පුළුවන් ධාරා විද්‍යුතේ තව මේ වගේ දේශන 4ක් යනකොට ධාරා විද්‍යුතේ ඉවරයි. ලොකු දෙයක් අනිවාර්ය රචනා ප්‍රශ්නයක් අනිවාර්ය විරෝගතයක් MCQ සෑහෙන සැලකුණු ප්‍රමාණය. ඒ නිසා ඔබ කොටසින් කොටස තමයි මේ ජයග්‍රහණය කළා යා යුත්තේ. අපි ආපසු පාඩමට යමු. කතා කරන්න ගොඩක් වෙලාව නැති නිසා. right. එවනම් දාරිද්ර්යයේ ගබඩාව ශක්තිය අපි ලියනවා E සමානයි භාගය QV කියලා. එහෙනම් ඔබට පුළුවන් හොයාගත්ත Q ආදේශ කරන්න. V වෙනුවට වෝල්ට් 6ලා. දැන් මම මයික්‍රෝ ජූල් වලින් ඔබට ශක්තිය ලැබෙනවා. මයික්‍රෝ ජූල් වලින් ශක්තිය ලැබෙනවා. එවනම් ගොඩාක් දේවල් කරා. සමග ප්‍රතිරෝධය හෙව්වා. ඇතුළට ගන්න මුළු කරන්ට් එක හෙව්වා. එක් අතු දිගේ යන ධාරාවල් හෙව්වා. ඒ අනුව මෙයාගේ පාඨාංකය ගත්තා. එක් ප්‍රතිරෝධ හරහා ශ්‍රවතා උත්සර්ජනය වෙන හැටි කිව්වා. ඊළඟ මේ වෝල්ට් මීටරේ පාඨාංකය ගන්න හැටි කිව්වා. අවසානයේදී දාරිද්ර්යය හරහා විභවාන්තරය කොහොමද තර්ක කරලා ගන්න කියලා කිව්වා. ඒ විභවාන්තරය පාවිච්චි කරලා දාරිද්ර්යයේ ගබඩාව වෙන ආරෝපණය වෙන හැටි කිව්වා. අවසානයේදී දාරිද්ර්යයේ ගබඩාව ශක්තිය හොයන හැටි කිව්වා. ඉතින් පුතේ අදට අපි මෙතනින් සමුගන්න යනවා. මම හිතන්නේ වඩා ඵලදායී සහ ඔබට යම් දෙයක් අලුතෙන් ගත හැකි වන්නේ යම් දෙයක් අපි ඔබට ඉදිරිපත් කළා. අවම කාලයක් පැයකමාරකට ආසන්න කාලයක් ඔබ මේ වෙනුවෙන් වැය කළා කියලා ඔබට පාඩුවක් සිදුවන්නේ නැහැ. ඔබ නැවත මේ කියවන නැවත ඔබ මේ ශ්‍රවණය කළා නිරීක්ෂණය කළා බලලා ඔබට ආවේනික සටහනක් කුඩා කොටසක සකස් කරගෙන A4 එකකින් භාගයක විතර සූදානම්ින් ඉන්න ඕනේ. ඊළඟ සතියේ ආපසු ධාරා විද්‍යුතේ මම ඔබව මුණගැහෙන්නතුරු. එහෙමනම් තර්කණයට අයිබෝන් කියමින් මම සමුගන්නවා. අයිබෝන් බෑමට.